අයිබෝන් පුතේදුවේ අද දවසේ අපි ආර්ථික පද්ධති පාඩම් මේකකට අදාළව තවත් කොටසක් සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපි කතා කළා කලින් දවසේ ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද? අපිට මතක් කළොත් අපි මොකද ආර්ථික පද්ධතියක් කිව්වේ සීමිත සම්පත් තුලින් අසීමිත මිනිස්සුමනා සපුරා ගන්න යද්දී මූලික ආර්ථික ප්‍රශ්න තුනක් මතුවුණා. කුමක් කොතරම් නිපදවනවාද, කෙසේ නිපදවනවාද, කා සඳහා නිපදවනවාද. මේ කියන මූලික ආර්ථික ප්‍රශ්න තුන විසඳ ගන්න මිනිස්සු විසින් නිර්මාණය කරගත්ත වැඩපිළිවෙල තමයි ආර්ථික පද්ධතිය කියන්නේ. මිනිස්සු විසින් නිර්මාණය කරගත්ත වැඩපිළිවෙල. දැන් අපි සරලවම කිව්වා මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට මිනිස්සු හදාගත්ත යාන්ත්‍රණය තමයි ආර්ථික පද්ධතිය. ඊට පස්සේ අපි කිව්වා ඕනම ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්යය තමයි ඒ ආර්ථිකයේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම. අද දවසේ අපි එතෙන් සිට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි මුලින්ම ගන්නේ ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ. ඔබට සපයා ඇති මේ නිබන්ධනයේ 7 වෙනි පිටුවේ සිට තමයි අද දවසේ සාකච්ඡා කරන්නේ. ඔබ නිබන්ධනය අතට අරගෙන 7 වෙනි පිටුවේ ඉඳලා බලා ගන්න ඕන වැදගත් කරුණු. මම කියන කරුණු highlight කරගන්න අවශ්‍යයි. ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ. දැන් පද්ධතිය කියන වචනේ එන්නේ විද්‍යාවෙන්. විද්‍යාවේදී පද්ධතියක් කියලා කිව්වේ උපාංග රාශියක එකතුව. දැන් රුධිර සංසරණ පද්ධතිය ගන්න. රුධිර සංසරණ පද්ධතිය කියන්නේ හෘදය, ශිරා, ධමනි ආදී වශයෙන් උපාංග රාශියක එකතුවට තමයි කියන්නේ මොකක්ද? රුධිර සංසරණ පද්ධතිය. ඕනම තැනක එන්ජිමක් ගත්තොත් පද්ධතියක්. උපඅංග රාශියක එකතුව. ඒ වගේම මේ ආර්ථික පද්ධතියක් කියන්නේ රටක මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේ වැඩපිළිවෙල. ඒ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේ වැඩපිළිවෙල ඇතුලේ උපකොටස් රාශියක් තියෙනවා. ඒ උපකොටස් රාශියට කියනවා ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ. එහෙනම් අපි කිව්වොත් ආර්ථික පද්ධතියක් කියන්නේ මේ රටක මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේ වැඩපිළිවෙල. මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේ වැඩපිළිවෙල උපකොටස් උපඅංග රාශියකින් සකස් වෙනවා. අපි කතා කරන්නේ ඒ උපඅංග ගැන. ඒ උපාංග වලට අපි වචනයක් කියනවා ආයතනික ලක්ෂණ. හරිද? මේ උපාංග අපි එකිනෙක අරගෙන සාකච්ඡා කරන්න බලමු. අපි ගත්තොත් පළවෙනි සහ විශාලතම ආයතනික ලක්ෂණය උපාංගය තමයි කුටුම්බ. ඕනම ආර්ථික පද්ධතියක ඉන්න විශාලතම ආයතනික ලක්ෂණය උපාංගය තමයි කුටුම්බ. ක්‍රියාකාරීම ආයතනික ලක්ෂණය ප්‍රබලම ආයතනික ලක්ෂණය තමයි කුටුම්බ. දැන් කුටුම්බයක් කියන්නේ මොකක්ද? මේ අපි සාමාන්‍ය විවහාරයේ කුටුම්බ කියන්නේ පවුල් ඒකකවලට. සාමාන්‍ය විවහාරයේ කුටුම්බ කියන්නේ පවුල් ඒකකවලට. මොකද පවුල් ඒකකයක් කියන්නේ? මොකද කුටුම්බයක් කියන්නේ? අපි කියනවා එක වහලක් යට එකට වෙසෙන. එක වහලක් යට එකට වෙසෙන පොදු අයවැයකින් අවශ්‍යතා උවමනා සපුරා ගන්නා පවුල් ඒකකවලට අපි කියනවා කුටුම්බයක් කියලා. තෝදෙන්නේ එක වහලක් යට එකට වෙසෙන. නේද?
දැන් ඔබේ ගෙදර එක වහලක් යට ඔබේ සියලු දෙනා ඉන්නේ නේද? එක වහලක් යට එකට වෙසෙන පොදු අයවැයකින් නේ පොදු අයවැයකින් අවශ්‍යතා වුමනා සපුරා ගන්න. දැන් ගෙදරට ලැබෙන ආදායමින් අවශ්‍යතා වුමනා ටික සපුරා ගන්න. ගත්තොත් ඔබේ ගෙදර එක වහලක් යට ඔබ ඉන්නේ නේද? තාත්තගේ වැටුපෙන් පඩියෙන් අවශ්‍යතා වුමනා සපුරගෙන ජීවත් වෙන්න. අන එක වහලක් යට එකට වෙසෙන පොදු අයවැයකින් අවශ්‍යතා වුමනා සපුරා ගන්නා පවුල් ඒකකවලට කියනවා කුටුම්බ කියලා. තොර නිර්වචනයක් විදිහට හයිලයිට් කරොත් හයිලයිට් කරගන්න නිබන්ධනය අරගෙන පළවෙනි වාක්‍යය කුටුම්බයක් යනු එක වහලක් යට එකට වෙසෙන පොදු අයවැයකින් අවශ්‍යතා වුණා සපුරා ගන්නා පවුල් ඒකකයකි. තොර මේ පවුල් ඒකකවලට තමයි අපි කියන්නේ මොකද්ද? කුටුම්බ කියන්නේ. ඊපස් අපි බලන්න ඕනේ මේ කුටුම්බ විසින් ආර්ථික පද්ධතියක ගන්නා තීරණ මොනවද? ඒතර අපි කිව්වා මේ කුටුම්බ තමයි විශාලතම ආර්ථික ඒකකය. මේ ආයතනික ලක්ෂණය. අපිට පස්සේ බලන්න ඕන මේ කුටුම්බ ආර්ථික පද්ධතිය ඇතුලේ ඉඳගෙන ගන්නා තීරණ මොනවද? හරිද? පළවෙනි තීරණය තමයි නිෂ්පාදන සාධක සැපයීම පිළිබඳ තීරණ. ඒතර මේ අය ගන්න පළවෙනි තීරණය තමයි සාධක සැපයීම පිළිබඳ තීරණ. දැන් මේ ගන්න පළවෙනි තීරණය මොකක්ද? සාධක සැපයීම පිළිබඳ තීරණ ගන්න. අපි කියනවා මේ නිෂ්පාදන සාධක භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකයේ නිෂ්පාදන සාධක සියල්ලේම අයිතිකාරයෝ ඉන්නේ කුටුම්බවල. මේ නිෂ්පාදන සාධක සියල්ලේම අයිතිකාරයෝ ඉන්නේ කුටුම්බ තුල. බලනවද? හැම ශ්‍රමිකයෙක්ම කොයි කුටුම්බයකට අයිති. නේ? හැම ශ්‍රමිකයෙක්ම කොයි කුටුම්බයකට අයිති. ශ්‍රමය අයිති කුටුම්බ වලට. ප්‍රාග්ධනය මේ නිෂ්පාදන ආධාරක ගොඩනැගිලි කර්මාන්තශාලා යම් සූත්‍ර සියල්ලේ හිමිකාරිත්වයේ තියෙන කුටුම්බ වලට. ඒ වගේම භූමිය හැම බින්ගඟලකම ඔප්පුව ලියන්නේ පුජ්‍යලයක නමට. ව්‍යවසාය හැම ව්‍යවසායකෙක්ම කොහේ හරි කුටුම්බයකට අයිති පුජ්‍යලෙක්. එනවා පිළිගන්නවා නිෂ්පාදන සාධක සියල්ලේ හිමිකාරීත්වයේ පවතින්නේ අයිතිය පවතින්නේ කුටුම්බ වලට. හැම ශ්‍රමිකයෙක්ම කොහේ හරි කුටුම්බයකට අයිති. ඒ කුටුම්බය විසින් තමයි තීරණය කරන්නේ ඒ සාධකය සැපයීම පිළිබඳ. අපි කියමු මොකක්ද? එහෙනම් කුටුම්බ විසින් කරන ගන්න පළවෙනි තීරණය තමයි සාධක සැපයීම පිළිබඳ තීරණ. දෙවෙනි එක භාණ්ඩ සේවා මිලදී ගැනීම පිළිබඳ තීරණ. වෙළඳපළට ගිහිල්ලා භාණ්ඩ හා සේවා මිලදී ගනිද්දී ඒ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම පිළිබඳ තීරණ ගන්නේ කුටුම්බ. මොන භාණ්ඩද ගන්නෙ, කොච්චර ප්‍රමාණයකින්ද ගන්න කියන එක තීරණය කරන්නේ කවුද? කුටුම්බ. ඒ වගේම ආර්ථිකය තුල ඉතුරුම් සම්බන්ධ තීරණ. ඉතුරුම් සම්බන්ධ තීරණ ගන්නේ කුටුම්බ. තත්නෝ ආර්ථිකයක තියෙන වැදගත්ම දේ තමයි ඉතුරු. ආර්ථික වර්ධනයට සම්පත් සපයා දෙන්නේ. රටක ආයෝජන ක්‍රියාවලියට සම්පත් සපයා දෙන්නේ ඉතුරුම් මගින්. එනනම් මේ ඉතුරු කිරීම සම්බන්ධ තීරණ කොහොමද ඉතුරු කරනවද ආදී තීරණ ගන්නේ කුටුම්බ. එනම්කුව ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ යටතේ පළමු සහ ප්‍රධානම ආයතනික ලක්ෂණය උප අංගය තමයි කුටුම්බ. නැත්නම් පවුල් ඒකක. ඒතර අපි ගත්තා මේ පවුල් ඒකක ආර්ථික පද්ධතියක් තුල ගන්නා තීරණ මොනවද? පවුල් ඒකක ආර්ථික පද්ධතියක තුල ඉටු කරන තීරණ මොනවද? ගන්න තීරණ මොනවද? පළවෙනි එක තමයි සාධක සැපයීම සම්බන්ධ තීරණ. අපකෝ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසාය කියන සාධක හතරෙම හිමිකරුවෝ ඉන්නේ කොහේ හරි කුටුම්බයක් ඇත. කුටුම්බයකටයි. අන්න ඒ අය තීරණය කරනවා
තමන් සතු සාධක සපයන්නේ කාටද? කුමන ආයතනයටද සපයන්නේ? කොච්චර මිලකටද සපයන්නේ කියන සාධක සැපයීම පිළිබඳ තීරණ ගන්නේ කුටුම්බ. අනිත් පැත්තෙන් වෙළඳපළට ගිහිල්ලා භාණ්ඩ හා සේවා මිලදී ගනිද්දී භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා සම්බන්ධ තීරණ ගන්නේ කුටුම්බ. මොන භාණ්ඩද ගන්නේ? කොච්චර ප්‍රමාණයකින්ද ගන්නේ? තීරණය කරන්නේ කුටුම්බ. ඒ වගේම ආදායමින් කොපමණ ප්‍රමාණයක් පාරිභෝජනය කරනවද? කොච්චර සල්ලි ප්‍රමාණයක් ඉතුරු කරනවද? ඉතුරු කිරීම සම්බන්ධ තීරණ ගන්නේ කුටුම්බ. එහෙනම් කුටුම්බ ගන්න තීරණ තුනයි: සාධක සැපයීම, මිලදී ගැනීම, ඉතුරු කිරීම හා සම්බන්ධ තීරණ. ඊට පස්සේ අපි ගත්තොත් දෙවනි ආයතනික ලක්ෂණය, අංක 2 ආයතනික ලක්ෂණය වෙන්නේ ආණ්ඩුව. ආණ්ඩුව නැතක් කියන රජය. ආණ්ඩුව රජය. අපි කියනොත් මෙහෙම කොහොමද ඕනම රටක ආර්ථික පද්ධතිය විධිමත්ව ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න රජයක් ඉන්නවා. ආර්ථික පද්ධතියේ කටයුතු විධිමත්ව ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න රජයක් ඉන්නවා. ඒතර ආර්ථික පද්ධතියේ තියෙන මේ ආයතනික ලක්ෂණ, කුටුම්බ ව්‍යාපාර ඇතුළු මේ ආයතනික ලක්ෂණ හරි ක්‍රමානුකූලව පවත්වාගෙන ගිහිල්ලා රටේ ආර්ථික අරමුණු සාක්ෂාත් කරගන්න කටයුතු කරන රජයක් ඉන්නවා. ඒතර මේ රජය කියන්නේ ආර්ථික පද්ධතියක ප්‍රධානම ආයතනික ලක්ෂණය. රජයේ ප්‍රබලත්වය, රජයේ සාපේක්ෂ වැදගත්කම ආර්ථික පද්ධතියෙන් ආර්ථික පද්ධතියට වෙනස් වුණත් රජය කියන්නේ ආර්ථික පද්ධතියක ප්‍රබල බලපෑම් කරන වැදගත්ම සාධකයක්. දැන් බැලුවොත් පුතේ ආර්ථික පද්ධතියක් අත්ක රජය කරන කාර්යභාරය මොනවද? ආර්ථික පද්ධතියක රජයේ කාර්යභාරයන් මොනවද කියලා බැලුවොත් මොනවද ආර්ථික පද්ධතියක රජය කරන කාර්යභාරය? පළවෙනි ප්‍රධානම කාර්යභාරය තමයි නීති රීති සම්පාදනය පවත්වාගෙන යාම. අපිට බලන්න. රටට අවශ්‍ය නීති රීති සකස් කරනවා. ඒ වගේම නීති රීති සකස් කරනවා. ඒවා පවත්වාගෙන යනවා. උසාවි පොලිසි ක්‍රම ස්ථාපනය කළා ඒ නීති රීති පද්ධතිය පවත්වාගෙන යනවා. නීති හදනවා, නීති රීති පවත්වාගෙන යනවා, නීති කාර්ය කරන අයට දඬුවම් ආදිය ලබා දෙනවා. නැත්නම් ආර්ථික පද්ධතියක රජය කරන පළමු කාර්යය තමයි මේ නීති රීති සකස් කරලා නීති රීති පද්ධතිය පවත්වාගෙන යාම. ඒ වගේම ආර්ථික වර්ධනය වේගවත් කිරීමට අදාළ තීරණ ගන්න. මොනවද? ආර්ථික වර්ධනය වේගවත් කරන්න. රටේ යටිතල පාසුකම් පද්ධතිය හදනවා, ශ්‍රමිකයෝ පුහුණු කරලා දෙනවා. නේද? තාක්ෂණික ආධාර දෙනවා, ණය පාසුකම් දෙනවා. අන්නේ ආදී වශයෙන් ආර්ථික වර්ධනයට දායක වෙනවා. නීති රීති හදනවා, රටේ ආර්ථික වර්ධනයට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙනවා. ඊට පස්සේ ආර්ථික ස්ථායීතාව තහවුරු කරනවා. රටේ ආර්ථික ස්ථායීතාව තහවුරු කරනවා. උද්දමන ඇති වෙලා, සේවා වියුක්තිය ඇති වෙලා, නේද? ඒ වගේම විනිමය අනුපාතය ෂේ වෙලා විවිධ ආකාරයන්ගෙන් රටේ ඇතිවන ආර්ථික අස්ථායීතාවන් පාලනය කරලා පවත්වගෙන යනවා. දැන් බඩු මිල ඉහළ යන කාලෙට රජය විවිධ රට අස්ථාවර බඩු මිල ඉහළ ගිහිල්ලා උද්දමනයක් හට ගන්නකොට රට අස්ථාවර රජය මොකද කරන්නේ? රජය වෙළඳපළට ඇවිල්ලා විවිධ උපක්‍රම පාවිච්චි කරලා බඩු මිල පාලනය කරනවා. ඊළඟ අපි කියනවා පුතේ ඊළඟ රජයේ කාර්යභාරය තමයි බදු අය කිරීමට අදාළ තීරණ. රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ මේ සුබ සාධන සේවාවන් පවත්වාගෙන යන්න රජයට ආදායම් අවශ්‍යයි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, නේද? ජාතික ආරක්ෂාව
මේ වගේ දේවල් පවත්වගෙන යන්න රජයට ආදායම් අවශ්‍යයි. ඒතර අන්නේ රජයට අවශ්‍ය ආදායම් ලබා ගන්න රජය විසින් මොකද කරන්නේ? රජය විසින් බදු පැනවීම සිද්ධ කරනවා. ඒතර ඔබ බලන්න මේ නිබන්ධනය අංක 2 පිටු අංක 7 කියන්නේ අංක 2 කරුණ ආණ්ඩුව. ආණ්ඩුව කියන තැන ඇලෙවැක් ගහලා යන රජය. බලන්න ආණ්ඩුවක් පැවතීම සෑම රටකටම පොදු ලක්ෂණයකි. ආණ්ඩුව සතු ප්‍රබල ආයතන පද්ධති නැති නිසා ආර්ථිකයට බලපාන නීති ව්‍යවස්ථාවන් වෙනස් කිරීමේ හැකියාවක් ඒට තිබෙන නිසා මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේලා ආණ්ඩුවට බලය පවතී. අපි කියන මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේ ක්‍රමයට ආණ්ඩුව වැදගත් වෙනවා. හයිලයිට් කරන්න දෙමින් වචන ආර්ථික පද්ධතියක ආණ්ඩුව පහත ආර්ථික තීරණ ගනු ලබයි. හයිලයිට් කරන්න නැත්නම් ඉඩක් ඇදගන්න මෙන්න ආණ්ඩුව ගනු ලබන තීරණ. පළවෙනි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අදාළ තීරණ. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අදාළ තීරණ. 2 නීතිය හා සාමය ස්ථාපිත කිරීමට අදාළ තීරණ. නීති පද්ධතියක් ස්ථාපනය කළ පවත්වාගෙන යාම. 2 තුන්වෙනි ආර්ථික වර්ධනය වේගවත් කිරීමට අදාළ තීරණ. රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට අදාළ තීරණ. ආර්ථික ස්ථායීතාව තහවුරු කිරීමට අදාළ තීරණ. බදු අය කිරීමට අදාළ තීරණ. එහෙනම් පැහැදිලි ආණ්ඩුව විසින් කරනු ලබන කාර්ය. අපි ගන්නවා ඊළඟ ආයතනික ලක්ෂණය ව්‍යාපාර අංශය. තුන්වෙනි ව්‍යාපාර අංශය. ව්‍යාපාර අංශය. අපි කියමු මොකක්ද? ව්‍යාපාර අංශය. මොකද ව්‍යාපාරයක් කියන්නේ? මිනිස් අවශ්‍යතා උවමනා ඉටු කරන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු වල නිරත වෙලා ඉන්න ආයතන අපි හඳුන්වන මොකක්ද? ව්‍යාපාර අංශය. මොකක්ද ව්‍යාපාර අංශය කියන්නේ? මිනිස් අවශ්‍යතා උවමනා ඉටු කරන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වෙලා ඉන්න ආයතන වලට කියනවා ව්‍යාපාර අංශය. එහෙනම් මිනිසුන්ගේ අවශ්‍යතා උවමනා ඉටු කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වෙලා ඉන්න අංශවලට කියනවා අපි ව්‍යාපාර අංශය. බලන්න කියනවා සමාජයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම වෙනුවෙන් සම්පත් අසුරු වන ඒකක ව්‍යාපාරික ආයතනයන්නේ. හරිද? හයිලයිට් කරන්න මේ වචනේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම වෙනුවෙන්. හයිලයිට් කරමු මොකද්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම වෙනුවෙන්. ඒතොර මේ ව්‍යාපාර අංශය කරන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා බෙදා හරිනවා මිනිසුන්ගේ අවශ්‍යතා උවමනා ඉටු කරන්න අවශ්‍ය නිෂ්පාදිත බීකර. අපි ඉස්පස් බලන්න ඕන මොනවද මේ ව්‍යාපාරික අංශය ගන්න තීරණ? මෙන්න ආර්ථික පද්ධතියක මේ ව්‍යාපාරික අංශය ගන්න තීරණ මොනවාද? පළවෙනි එක කවර භාණ්ඩ කොපමණ නිපදවන වාද යන්න තීරණය කිරීම. ඒතර ව්‍යාපාරික අංශය ගන්න පළවෙනි තීරණය තමයි අපේ අර මූලික ආර්ථික ප්‍රශ්න තියෙන පළවෙනි ප්‍රශ්න මොකක්ද? කුමක් කොතරම් නිපදවනවාද? අන්න ව්‍යාපාරිකයෝ තමයි අන්නේ තීරණය ගන්න. ආර්ථික පද්ධතියක් ඇතුලේ කුමක් කොතරම් නිපදවනවාද? නැත්නම් කවර භාණ්ඩ කොපමණ නිපදවනවාද යන ප්‍රශ්නෙට විසඳුම හොයන්න ප්‍රශ්නට දාලා තීරණය ගන්නේ කවුද? ව්‍යාපාර අංශය. දෙවෙනි එක කෙසේ නිපදවන වාද? අනක් මොකක්ද? දෙවෙනි ප්‍රශ්නේ ශ්‍රම සූක්ෂම ප්‍රාග්ධන සූක්ෂම. මේ නිෂ්පාදන ශිල්ප ක්‍රම දෙකෙන් මොන ක්‍රමයකද හදන්නේ කියන එක තීරණය කරන්නේ කවුද? ව්‍යාපාරික අංශය. අපි දැන් කුටුම්බකරණ කාර්ය ගන්න තීරණ කතා කළා. රජය ගන්න තීරණ කතා කළා. මේ කතා කරන්නේ ආර්ථික පද්ධතියක් තුල ඉඳගෙන ව්‍යාපාර ආයතන ගන්න තීරණ මොනවද?
මෙවන පළවෙනි එක කවර භාණ්ඩ කොපමණ නිපදවනවාද යන්න තීරණය කිරීම. කෙසේ නිපදවනවාද යන්න තීරණය කිරීම. නැත්නම් අපිට කියන්න පුළුවන් මෙහෙම නේද? මූලික ආර්ථික ප්‍රශ්න තුනෙන් පළවෙනි ප්‍රශ්න දෙක විසඳන්නේ කවුද? පළවෙනි ප්‍රශ්න දෙකට අදාළ තීරණ ගන්න කවුද? ව්‍යාපාර ආයතන. හරිද? right. ඊළඟ සාධක මිලට ගැනීමට අදාළ තීරණ. සාධක මිලට ගැනීමට අදාළ තීරණ. ඒතර මොනවද? මොන සාධකද ගන්නෙ මොන ප්‍රමාණවලින්ද කියන එක තීරණය කරන්නේ කවුද? ව්‍යාපාර. අපගා සාධක සැපයීම සම්බන්ධ තීරණ ගන්නෙ කුටුම්බ, සාධක මිලට ගැනීම සහ සම්බන්ධ තීරණ ගන්නෙ ව්‍යාපාර ආයතන. ඔයගොල්ලෝ සාධක අයිති කුටුම්බ වලට, ශ්‍රමිකයෝ අයිති කුටුම්බ වලට. ඒ ශ්‍රමය සැපයීම පිළිබඳ තීරණ ගන්නෙ කුටුම්බ. හැබැයි ඒ සපයන ශ්‍රමය මිලට ගැනීම සම්බන්ධ තීරණ ගන්නේ කවුද? ව්‍යාපාර ආයතන. අපි අවසාන වශයෙන් කිව්වොත් තුන්වෙනි ආයතනික ලක්ෂණය තමයි ව්‍යාපාරික අංශය. ව්‍යාපාරික අංශය ගන්න තීරණ මොනවද? කවර භාණ්ඩ කොපමණ නිපදවනවාද යන තීරණය කිරීම, කෙසේ නිපදවනවාද යන තීරණය කිරීම, සාධක මිලට ගැනීම හා සම්බන්ධ තීරණ ගැනීම. මොකද ව්‍යාපාරයක් කිව්වේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අදාළ නිෂ්පාදන කටයුතු සිදු කරන ආයතන වලට කියනවා ව්‍යාපාර අංශය. හරිද? right. අපි අංක 4 ආයතනික ලක්ෂණය ගන්නවා. අංක 4 ආයතනික ලක්ෂණය කම්කරු සංවිධාන. කම්කරු සංවිධාන. අංක 4 ලක්ෂණය කම්කරු සංවිධාන. කම්කරු සංවිධාන. දැන් අපි ගත්තොත් ඕක කම්කරු සංවිධාන කියන වචනයට වඩා අපිට ෆැමිලි මේ සමීප වචනය තමයි වෘත්තීය සමිති. වෘත්තීය සමිති. තමයි අහලා තියෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, හෙදියන්ගේ සංගමය, ලංකා ගුරු සේවා සංගමය, නේ? දුම්රිය නියාමකවරුන්ගේ සංගමය. ඒ මොනවද? වෘත්තීය සමිති. අන්න ආර්ථික පද්ධතියක තවත් වැදගත්ම උපාංගයක් තමයි මේ කම්කරු සංවිධානය. මොකද්ද කම්කරු සංවිධානයක් කියන්නේ? මොකද්ද වෘත්තීය සමිතියක් කියන්නේ? උතර සේවකයන්ගේ සුබ සාධනය ඇති කරගන්න, සේවකයන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න, සේවකයෝ විසින් ස්වේච්ඡාවෙන් පිටවා ගන්න සංවිධාන වලට කියනවා කම්කරු සංවිධාන නැත්නම් වෘත්තීය සමිති. ආයතනයක සේවකයන්ගේ සුබ සාධනය ඇති කරගන්න, සේවකයන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න, සේවකයෝ විසින් ස්වේච්ඡාවෙන් පිටවා ගන්න සංවිධාන වලට කියනවා කම්කරු සංවිධාන. එතකොට මේ කම්කරු සංවිධාන ආර්ථික පද්ධතියක වැදගත් වෙන්නේ මෙහිමයි. ආර්ථික පද්ධතියක ශ්‍රම සැපයුම තීරණය වීමේදී මේ කම්කරු සංවිධාන බලපෑම් කරනවා. ඔබ දන්නවා කම්කරු සංවිධානයක තුල මොකද වැඩ වර්ජන සිද්ධ කරනවා. වැඩ වර්ජන කිරීම තුල ශ්‍රම සැපයුම වෙනස් වෙනවා. ඒ වගේම වැටුප් මට්ටම් තීරණය වෙද්දී කම්කරු සංවිධාන බලපෑම් කරනවා. කම්කරු සංවිධාන විවිධ මාර්ග ඔස්සේ රජයට නැත්නම් සමාගම් වලට නැත්නම් ව්‍යාපාර අංශයට බලපෑම් කරලා වැටුප් මට්ටම් ඉහළ නංවා ගන්න. අනිතර අපි කියන මොකක්ද? සේවකයන්ගේ සුබ සාධනය, අයිතිවාසිකම් දිනා ගන්න, මේ සේවකයෝ ස්වේච්ඡාවෙන් පිටවා ගන්න සංවිධාන වලට කියනවා කම්කරු සංවිධාන. නැත්නම් කියනවා වෘත්තීය සමිති. මේවා ආර්ථිකයට වැදගත් වෙන්නේ කොහොමද? ශ්‍රම සැපයුම මේක බලපෑම් කරනවා. මේ අය ශ්‍රමිකයෝ වැඩ කරන කාලයට බලපෑම් කරනවා. හරිද? වැඩ වර්ජන උද්ඝෝෂණ ආදී දේවල් සංවිධානය කළා ශ්‍රම සැපයුම අඩු කරනවා. නේද? ඒ වගේම රජයට නැත්නම් ආයතන වලට බලපෑම් කළා වැටුප් මට්ටම් ඉහළ නංවා ගන්න.
බලන්න අපි පොතේ දීලා තියෙන නිර්වචනේ කම්කරු සංවිධාන ආර්ථික පද්ධතියක් තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සැලකිය යුතු බලපෑමක් වෘත්තීය සමිතිවලට කළ හැකියි. මේවා සේවා නියුක්තිය නිෂ්පාදන මට්ටම තාක්ෂණ වැටුප් මට්ටම් කෙරෙහි බලපෑම් කළ හැකියි. සරලවම කිව්වොත් නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන මට්ටමට, ශ්‍රම සැපයීමට, වැටුප් මට්ටමට, තාක්ෂණයට, යන්ත්‍ර සූත්‍ර වලට මේ අය විවිධාකාරයන්ගෙන් බලපෑම් කරනවා. නක්වා හතරවෙනි කරුණ කම්කරු සංවිධාන. අපි පස්වෙනි ආයතනික ලක්ෂණය ගත්තොත් පස්වෙනි ආයතනික ලක්ෂණය නවා රාජ්‍ය නොවන සංවිධාන. රාජ්‍ය නොවන සංවිධාන. අපි ගොඩක් වෙලාවට මේක අපිට මේ විතර ඇහෙන වචනයක් මේ ජනමාධ්‍ය ඔස්සේ අපි ඒක කෙලිම කෙටි කරලා හඳුන්වනවා NGO non government organization. රාජ්‍ය නොවන සංවිධානයක් කියන්නේ. රාජ්‍ය නොවන සංවිධානයක් ගත්තම ඒවයි අරමුණු රජයේ අරමුණු හා සමානයි. සමාජ සුබ සාධනය ඇති කිරීම, මානව අයිතිවාසිකම් ආරක්ෂා කර දීම, දුප්පත්කම නැති කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීම, ඔන්න ඔය වගේ අරමුණු ඔස්සේ තමයි මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ. ගොත් දුප්පත්කම නැති කිරීම, ස්ත්‍රී පුරුෂ සමානත්වය ඇති කිරීම, මානව අයිතිවාසිකම් ආරක්ෂා කර දීම, නේද? හදිසි විපත් කරදරවලදී ජනතාවට පිහිටවීම, ඔය වගේ අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වෙන රජයේ අරමුණු වලට සමාන්තර අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වෙන ආයතන විශේෂයක් අපිට හඳුන්වන්න පුළුවන් රාජ්‍ය නොවන සංවිධාන. අපි ගත්තොත් රාජ්‍ය නොවන සංවිධාන විදියට ඔබ අහලා ඇති මේ සර්වෝදය රතු කුරුස සංවිධානය, ප්ලෑන් ශ්‍රී ලංකා සංවිධානය, නේද? ඊට පස්සේ අපි ගත්තොත් රාජ්‍ය නොවන සිංහ සමාජය ගත්තත් රාජ්‍ය නොවන සංවිධානය, Human Rights Watch සංවිධානය, නේද? ඔන්න ඔය වගේ විවිධාකාර රාජ්‍ය නොවන සංවිධානත් ආර්ථික පද්ධතිය තුල ඉඳගෙන ආර්ථික පද්ධතියේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලියට බලපෑම් කරනවා. මතක් කළු මොනවද රාජ්‍ය නොවන සංවිධාන කීපය? ප්ලෑන් ශ්‍රී ලංකා සංවිධාන, සර්වෝදය සංවිධාන, රතු කුරුස සංවිධාන, රොටරි සමාජය, සිංහ සමාජය. ඒතර ඔය වගේ ආයතන වල අරමුණු ගත්තොත් ඒවයි අරමුණු රජයේ අරමුණු හා සමානයි. දැන් රතු කුරුස සංවිධානය ඔබ අහලා ඇති. ඔය යුද්ධ කාලේ අර අවතැන් වෙන මිනිස්සුන්ට පහසුකම් සලසනවා. නේද? ඔය හදිසි ආපදා තත්ත්වවලදී මිනිස්සුන්ට උදව් කරනවා. දැන් Human Rights Watch සංවිධානය ගත්තොත් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මැදිහත් වෙලා කටයුතු කරනවා. මේවා කාලයෙන් කාලයට විවිධාකාර සංවිධාන බිහි වෙනවා. මේවයි අරමුණු ගොඩක් වෙලාවට රජීය අරමුණු හා සමානයි. නමුත් මේ අය ආර්ථික පද්ධතිය තුල ඉඳගෙන ආර්ථික පද්ධතියේ ආර්ථික ඒකක ගනු ලබන තීරණ කෙරෙහි බලපෑම් කරනවා. බලන්න පොතේ තියෙන නිර්වචන ලාභ ඉපීමේ පරමාර්ථයක් නොමැතිව. අන්න හයිලයිට් කරන්න. මේ රාජ්‍ය නොවන සංවිධානවල ලාභ ඉපීමේ පරමාර්ථයක් නැහැ. මේ ලාභ ඉපීමේ පරමාර්ථයක් නැහැ. රජයේ කාර්යයන්ට සමාන්තර සේවා සපයන. නැවත හයිලයිට් කරන්න ඉතුරු කොටසත් රජයේ කාර්යයන්ට සමාන්තර සේවා. ඒතරක මේවා රජයේ වේචින් කරන්න සමහර දේවල් මේ අය විසින් කරන්නේ. රජයේ කාර්යයන්ට සමාන්තර. දැන් විපතකදී ගංගොතුරක් නායාමක් වගේ දෙයකදී රජයේ වගකීම තමයි ඒවට මිනිස්සුන්ට පිට වෙන්නේ. හැබැයි රාජ්‍ය නොවන සංවිධානයක් මැදිහත් වෙලා ඒවට උදව් උපකාර කරනවා. ඒතර රජයේ කාර්යයන්ට සමාන්තර කාර්යයක් තමයි මේ අය ඉෂ්ට කරන්නේ. ලාභ ඉපීමේ පරමාර්ථයක් නොමැතිව රජයේ කාර්යයන්ට සමාන්තරව සේවා සපයන සංවිධාන මෙවැනි සංවිධාන ඇතැම් කාර්යයන් රජයේ කාර්ය භාරයට කිරීම පහසු විය ඇත. දිලිඳුකම අඩු කිරීම, පරිසර සංරක්ෂණය වැනි අරමුණු පිටුවාගෙන රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා. පොඩි උදාහරණ දෙන්න කීපයක්. රතු කුරුස් සංවිධානයේ සර්වෝදය, රොටරි සමාජය,
සිංහ සමාජය, Human Rights Watch වගේ දෙකක් විතර ලියා ගන්න උදාහරණයක්. එතකොට ඊළඟ ආයතනික ලක්ෂණය අපි ගන්නවා. මොකක්ද ඊළඟ ලක්ෂණය? වෙළඳපළවත්. වෙළඳපළවත්. නේද? වෙළඳපළවත්. මොනවද? වෙළඳපළක් කියන්නේ මොකක්ද? අපි නිර්වචනයක් කියන මොකක්ද? භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමට අදාළ ස්ථානයක්, තත්ත්වයක්, වැඩපිළිවෙලක් අපි සලකන මොකද? වෙළඳපළක්. මේ බලන්න කියනවා රටේ තියෙන ආර්ථික පද්ධතිය ඇතුලේ මොකක්ද? වෙළඳපළවත්. භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමට අදාළ වැඩපිළිවෙලක් තමයි කියන්නේ මොකද? වෙළඳපළක්. සති විප්පල, කඩවීදිය, අන්තර්ජාලය ඔස්සේ සිදුවන වෙළඳපළවල්, දුරකථන ඔස්සේ සිදුවන වෙළඳපළවල් ආදී වශයෙන් වෙළඳපළවල් තියෙනවා. ඒතර මේ වෙළඳපළ තුලදී ගැනුම්කරුවන්, විකුණුම්කරුවන් භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීම සිද්ධ වෙනවා. පොත බලන්න. විවිධ ආර්ථික ක්‍රම තුල වෙනස් ස්වරූපයේ වෙළඳපළවල් සංවිධානය වී ඇත. අපි කියනවා මේ වෙළඳපළවල් අතර අපි ඉස්සරහා සාකච්ඡා කරමු. භාණ්ඩ වෙළඳපළ, සාධක වෙළඳපළ, මුදල් වෙළඳපළ, ප්‍රාග්ධන වෙළඳපළ, කොටස් වෙළඳපළ ආදී වශයෙන් වෙළඳපළවල් තියෙනවා. එහෙනම් ආර්ථික පද්ධතියක් තුල තියෙන ඊළඟ ආයතනික ලක්ෂණය තමයි වෙළඳපළවල්. මොනවද වෙළඳපළ වශයෙන් තියෙන්නේ? භාණ්ඩ වෙළඳපළ තියෙනවා, සේවා වෙළඳපළ තියෙනවා, සාධක වෙළඳපළ තියෙනවා, කොටස් වෙළඳපළ තියෙනවා, භාණ්ඩාගාර බැඳුම් කර විල්පත් වෙළඳපළ තියෙනවා. ආදී වශයෙන් වෙළඳපළවල් තියෙනවා. මේවත් ආර්ථික පද්ධතියක වැදගත් ලක්ෂණ. හොඳයි අපි ඊළඟ ආයතනික ලක්ෂණය ගත්තොත් සානුබල. මොකක්ද සානුබල කියන්නේ? සානුබල කියන වචනය අර්ථය ගත්තොත් අපි කියමු අනුබල දෙනවා, පොළඹවනවා කියන. සානුබල කියන්නේ මොකක්ද? අනුබල දෙනවා, පොළඹවනවා කියන එක. එතකොට මේ සානුබල කියනින් අදහස් කරන්නේ මේකයි. ආර්ථික පද්ධතියක ඉන්න ආර්ථික ඒකක, ආර්ථික කාරක මේ නිෂ්පාදන පාරිභෝජන කටයුතු වලට පොළඹවන්නේ කුමකින්ද යයි. අපි මොකද ආර්ථික පද්ධතියක ඉන්න ආර්ථික ඒකක, ආර්ථික කාරක නිෂ්පාදන පාරිභෝජන කටයුතු වලට පොළඹවන්නේ මොකකින්ද කියන එකට අපි කියනවා සානුබල. හරිද? එතකොට නිෂ්පාදන ආයතනයක් වෙන්න පුළුවන්, පාරිභෝගිකයෙක් වෙන්න පුළුවන්. ඒ නිෂ්පාදන පාරිභෝජන කටයුත්තට පෙළඹුණේ, තල්ලු කළේ, අනුබල දුන්නේ මොකකින්ද කියලා බැලුවොත් අන්න ඒකට අපි නමක් කියනවා සානුබල. සානුබල පද්ධතිය. මම සරල උදාහරණයක් ගන්නකො. දැන් ඔබේ පාසලක, ඔබේ පාසලේ විදුහල්පතිතුමා උදේ පාන්දර ඇවිල්ලා පාසල විවෘත කරලා පාසලේ කටයුතු ටික පවත්වාගෙන යන්න කටයුතු කරන්නේ මොන පෙළඹවීමක් නිසාද? කවුද පෙළඹුවේ? ඔබේ පාසලේ විදුහල්පතිතුමා උදේ පාන්දර ඇවිල්ලා ඔබේ පාසලේ ආරම්භ කරලා මේ කටයුතු පවත්වාගෙන යන්න පොළඹවන්නේ කවුද? මොකද ඇයි පෙළඹුණේ මේකට? කවුද මෙයාව තල්ලු කළේ? මෙයාව තල්ලු කළේ වෙන කවුරුත් නෙවෙයි. මෙයාට රජය විසින් පුතේ දීලා තියෙන, රජය විසින් බලය පදනම් කරගෙන, ආණ්ඩුවට තියෙන බලය පදනම් කරගෙන මේ රාජ්‍ය සේවකයාට නියෝගයක්, විධානයක් දීලා තියෙනවා. උදේ පාන්දර ගිහින් පාසල විවෘත කරලා වැඩ කටයුතු පවත්වා ගත යුතුයි. මෙයා උදේ විදුහල්පතිතුමා මේ පාසලට ගිහින් පාසලේ කටයුතු පටන් ගන්නේ රජය විසින් බලය පදනම් කරගෙන සේවකයට දීලා තියෙන මොකද? නියෝගයක්, විධානයක්. හරිද? රයිට්. තව හිතන්න. පොලිසිය රථවාහන හැසිරුවීමේ නිරත වෙලා ඉන්න පොලිස් නිලධාරියෙක්. ඒකට යා පෙළඹුණේ කවුද? යාට ඒක කරන්න පෙළඹුණේ රජය විසින්
පොලිස් දෙපාර්තමේන්තුවෙන් එයාට දීලා තියෙන මොකක්ද? නියෝගයක් විධානයක් අරාජකාර කටයුත්ත කරන්න. අර බලන්න. මේ රාජ්‍ය සේවකයෝ ටික රාජ්‍ය අංශය නිෂ්පාදන කටයුතු වලට පෙළඹෙන්නේ රජය විසින් දෙන නියෝග විධාන නිසායි. එහෙනම් බලන්න. රාජ්‍ය සේවකයා නිෂ්පාදන කටයුත්තට පෙළඹවපු සාන්බලයෙන් ගන්න. රජය විසින් දීපු නියෝගය. හරිද? රයිට් ඔයාලම තවදුරටත් පුතා දන්නවා රජය විසින් දෙන නියෝග ලියලා එවනවා රාජ්‍ය ආයතන වලට. ඒවට අපි කියමු මොකක්ද? චක්‍ර ලේඛන. දැන් චක්‍ර ලේඛන වලින් තමයි මේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය සේවකයෝ රාජ්‍ය ආයතන මේ කටයුතු වලට බෙලුවා. අන්ද විදිහට අහන්න. මේ ඉන්නේ කැන්ටිමේ මුදලාලි. කැන්ටිමේ මුදලාලි එනවා නේද කැන්ටිමුඩු දෙපාන්දර. මම අහනවා කැන්ටිමේ මුදලාලි කැන්ටිමට එන්න පෙළඹෙන්නේ. යා පෞද්ගලික අංශේ නිෂ්පාදක පෞද්ගලික අංශේ ව්‍යාපාරිකයෙක්. කවුද පෙළඹෙන්නේ? එයා මේ නිෂ්පාදන කටයුත්ත කරන්න පෙළඹුණේ මොනව ගන්නද? ලාභ ගන්න. එහෙනම් බලන්න. මෙයා මේ නිෂ්පාදන කටයුත්ත වලට පෙළඹුණේ නියෝග වලට. බලය නියෝග වලට, විධාන වලට. මෙයා නිෂ්පාදන කටයුත්තට පෙළඹුණේ මොකක්කටද? ලාභ. ඒ අනුව රටේ නිෂ්පාදන ආයතන පාරිභෝගිකයෝ නිෂ්පාදන පාරිභෝජන කටයුතු වලට පොළඹවන්නේ කුමකින්ද කියලා බැලුවොත් අන්න ඒකට කියනවා සානුබල. සමහර අය පෙළඹිලා තියෙන්නේ රජයේ විසින් දීපු නියෝග නිසා. සමහර අය කටයුතු වලට පෙළඹෙන්නේ ලාභ ගන්න. හරිද? එහෙනම් අපි කියනවා මේ නිෂ්පාදකයෝ පාරිභෝගිකයෝ තමන්ගේ නිෂ්පාදන පාරිභෝජන කටයුතු වලට පෙළඹුණේ කුමකින්ද කියලා බැලුවොත් අන්න ඒකට කියනවා සානුබල. ඒවලන් කියන්නේ ඉවද? ආර්ථික කටයුතු සඳහා මිනිසුන් පොළඹවන දෑ සානුබල නම් වේ. හයිලයිට් කරන වචනේ පොළඹවනු ලබන දෑ සානුබල නම් වේ. හරිද? රයිට්. කියනවා ලාභය, බලය, දේශප්‍රේමීත්වය මත සානුබල ඇති වෙනවා. මේ බලය පදනම් කරගෙන රජයේ තමන් සතු බලය පදනම් කරගෙන නියෝග නිකුත් කළ මිනිස්සු පොළඹවනවා. සමහර මිනිස්සු පෙළඹෙන්නේ ලාභ ගන්න. මේ පෙළඹෙන එකට අපි කියනවා මොකක්ද? සානුබල. අටවෙනි ආයතනික ලක්ෂණය නෛතික ව්‍යුහය. අපිට කෙලින් කියනවා නීති රීති පද්ධතිය. නෛතික ව්‍යුහය නැත්නම් නීති රීති පද්ධතිය. ඒතර අපි දන්නවා රටේ සෙසු සියලු ආර්ථික කාරක විධිමත්ව ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න රජය විසින් නීති රීති පද්ධතියක් ස්ථාපනය කරලා තියෙනවා. ඒතර මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලිය සිදු වෙන්න ඕන මෙන්න මේ නීති රීති පද්ධතියට අනුව. මේ නීති රීති පද්ධතිය මගින් ආර්ථිකයේ සියලු ආර්ථික ඒකකයන් පාලනය කරලා තියෙනවා. ඒතර අපි ගත්තොත් රටක තියෙන මූලිකම නීතිය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒතර මේ ආර්ථික පද්ධතියේ සිදුවන සියලු ක්‍රියාකාරකම් විධිමත්ව ක්‍රමානුකූලව පවත්වාගෙන යන්නයි මේ නෛතික ව්‍යුහය තියෙන්නේ. අපි නෛතික ව්‍යුහය කියන්නේ නීති රීති පද්ධතිය. සරලව රටේ තියෙන නීති රීති ටිකත් ආර්ථික පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බලපාන. අපි ඊළඟට ගත්තොත් සිරිත්‍රි මේ ආර්ථික කාරක නම් මේ ආයතනික ලක්ෂණ ඔබට නම් කරන්නයි ගොඩක් වෙලාවට එන්නේ. අපි උඩ පැහැදිලි කිරීම පුතේ ගියේ. 9 සිරිත් විරිත් සම්ප්‍රදායන් හා සංස්කෘතිය. මොනවද තියෙනවද? 9 වෙනි එක කියනවා සිරිත් විරිත් සම්ප්‍රදායන් හා සංස්කෘතිය. පුතේ එක එක ආර්ථික පද්ධති වලට ආවේනික වෙච්ච සිරිත් විරිත් තියෙනවා. සම්ප්‍රදායන් තියෙනවා. සංස්කෘතිය තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් මුස්ලිම් සමාජයට ආවේනික වෙච්ච සිරිත් විරිත් ප්‍රමාණයක් තියෙනවා. සම්ප්‍රදායන් තියෙනවා. සංස්කෘතිය තියෙනවා. දැන් මුස්ලිම් සමාජය තුළ කාන්තාවන් රැකියා කිරීම සම්බන්ධව ඒ කට්ටියක තියෙන ආකල්ප වෙනස්. කාන්තාවන් රැකියා කිරීම සුදුසු නැහැ කියන තැන ගොඩක් වෙලාට ඉන්නේ. නමුත් අනෙක් සමාජවල කාන්තාවන් රැකියා කිරීම ගැටලුවක් නැහැ. ඒතර ගත්තොත් මුස්ලිම් රටකට ගිහින් බැලුවොත් ශ්‍රම බලකායේ ඉන්නේ බහුතරයක් පුරුෂයෙක්. අපිට මේ අපේ වගේ රටවල් වල හරියට ශ්‍රම බලකායට ස්ත්‍රී පුරුෂ කියලා වෙනසක් නැතුව ශ්‍රමදායකත්වයේ සපයනවා. ඒ වගේ සංස්කෘතියෙන් අපිට බලපාන ආර්ථික පද්ධති තියෙනවා. දැන් ගත්තොත් ජාතික සිංහල දෙමළ මුස්ලිම් ගත්තොත් අපේ රට ඇතුළේ වුණා එයාගේ කෑම්බීම් රටාවන් වෙනස්.
ඇඳුම් පැළඳුම් රටාවන් වෙනස්. ආකල්ප වෙනස්. නේද? ආකල්ප වෙනස්. ආගමික උත්සව වෙනස්. නේද? ඊට පස්සේ ශ්‍රමය සැපයීම සම්බන්ධ තියෙන ආකල්ප වෙනස්. වෙළඳාම් පිළිබඳ තියෙන ආකල්ප වෙනස්. අන්න එතකොට මේවත් පුතේ ආර්ථික පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බලපාන මේවත් ආර්ථික පද්ධතියක් තුල තියෙන උප අංග ආයතනික ලක්ෂණ. හරි. දැන් අපි සාකච්ඡා කළා. අපිට මම ඉක්මනට සාකච්ඡා කළේ මේවා වැදගත්කම පොඩක් අඩුයි. මේවා කාර්ය සහ පොඩක් සරල දැනුමක් තුනම වෙයි. ගොඩක් කාට නම් කරන්න තමයි ඔබට එන්නේ. ආර්ථික පද්ධතියේ ආයතනික ලක්ෂණ නම් කරන්න. අපි ලොකු කාලයක් ගත්තේ නැහැ. මෙන්න ආයතනික ආර්ථික පද්ධතිය ආයතනික ලක්ෂණ ටික පිළිවෙලට තියෙනවා. කුටුම්බ, ව්‍යාපාර, රජය, කම්කරු සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, වෙළඳපළවල්, සානුබල, නෛතික ව්‍යුහය, සිරිත් විරිත් සම්ප්‍රදායන්, සංස්කෘතිය. එතකොට කුටුම්බ, ව්‍යාපාර, රජය, කම්කරු සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, වෙළඳපළවල්, සානුබල, නෛතික ව්‍යුහය, සිරිත් විරිත් සම්ප්‍රදායන් හා සංස්කෘතිය. ඔය අතරින් ඔබෙන් අහයි ආර්ථික පද්ධතියක තීරණ ගන්නා ඒකක මොනවද? මෙතෙන් හැදෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ආර්ථික පද්ධතියක තීරණ ගන්නා ඒකක මොනවද? මෙන්න මේ පළවෙනි පහට කියනවා ආර්ථික පද්ධතියක තීරණ ගන්නා ඒකක. කවුද තීරණ ගන්න ඒක? කුටුම්බ තීරණ ගන්න, ව්‍යාපාර තීරණ ගන්න, රජයේ තීරණ ගන්න, කම්කරු සංවිධාන තීරණය ගන්න, රාජ්‍ය නොවන සංවිධාන තීරණ ගන්න. එතකොට මෙන්න මේ පහට කියනවා ආර්ථික පද්ධතියක තීරණ ගන්නා ඒක. හැබැයි ඕක ඔබ ඇතුළත් කළ ගත යුතුයි. නිබන්ධනයේම පිටුවක මෙන්න මේක සටහන් ගොඩක් දාලා දාගන්න. ඔය 9 වෙනි පිටුවේ යටින් මේ නමේ ලියලා මෙතන රත් පෑනෙන් දාලා ආර්ථික පද්ධතියක තීරණ ගන්නා එක කියලා සටහන් කර ගන්න. අපි වැදගත් කොටසකට ප්‍රවේශ වෙන්නේ ආර්ථික පද්ධති වර්ග කිරීමේ නිර්ණායක. ආර්ථික පද්ධති වර්ග කිරීමේ නිර්ණායක. ඇත්තටම මේ පාඩමේ කරන්නේ මෙන්න මේ ආර්ථික පද්ධති වර්ග කරන නිර්ණායක ටික බලලා මේවා වෙන වෙනම අරන් සාකච්ඡා කරනවා. වෙළඳපොළ ආර්ථික පද්ධතිය අරන් මේව සියල්ල සාකච්ඡා කරනවා. සැලසුම්ගත ආර්ථික පද්ධතියක මේව සාකච්ඡා කරනවා. අපි ඉස්සෙල්ල කරන්නේ ආර්ථික පද්ධතික වර්ග කරගෙන ඉඳලා එක එක වෙන වෙනම අරගෙන සාකච්ඡා කරනවා. ඔබට මේ කරුණු මේ වර්ග කිරීම තුළදී මේ තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණ ආදී අපහැදිලි ගතියක් එයි. නමුත් අපි කරන්නේ ආර්ථික පද්ධතික වර්ග කරගෙන ඒවා එකිනෙක අරගෙන මේ සියල්ල සාකච්ඡා කිරීම. අපි මුලදී මේවා වචන විතරයි ඉස්සරහට අපි මේවා වෙන වෙනම අරන් සාකච්ඡා කරනවා. ඔබට අපි මුලින්ම කිව්ව මොකක්ද? සම්පත් හිගකම සෑම සියලු දෙනාටම පොදුයි. හිගකම නිසා පැන නගින මූලික ආර්ථික ප්‍රශ්න ලෝකයේ සෑම සියලු දෙනාටම පොදුයි. මූලික ආර්ථික ප්‍රශ්න සෑම සියලු දෙනාටම පොදු වුණත් ලෝකයේ විවිධ රටවල් එම ප්‍රශ්න විසඳන්න අනුගමනය කරන වැඩපිළිවෙළවල් රටින් රටට වෙනස්. එතකොට ඒ මූලික ආර්ථික ප්‍රශ්න පොදුව මේ විසඳන වැඩපිළිවෙළවල් රටින් රටට යම් යම් වෙනස්කම් තියෙනවා. එතන මේ වෙනස්කම් තිබුණා අපි පොදු සාධක පදනම් කරගෙන ඒවා
බෙදලා දක්වනවා. ඒතර ප්‍රශ්න පොදුයි වැඩපිළිවෙළවල් වෙනස්. ඒතර මේ වැඩපිළිවෙළවල් වල තියෙන පොදු ලක්ෂණ ටික පොදු සාධක ටික පදනම් කරගෙන අපි ආර්ථික පද්ධති වර්ගීකරණය කරලා බෙදෙනවා. අපි ඉස්සරහට කියනවා කොටසකට අපි කියනවා වෙළඳපොළ ආර්ථික පද්ධති. ආර්ථික පද්ධති ටිකකට කියනවා සමාජවාදී ආර්ථික පද්ධති. ආර්ථික පද්ධති ටිකකට කියනවා මිශ්‍ර ආර්ථික පද්ධති. තවත් ටිකකට කියනවා නව සම්ප්‍රදායික ආර්ථික පද්ධති. එතකොට මේ ආර්ථික පද්ධති වල පොදු ලක්ෂණ පදනම් කරගෙන වර්ගීකරණය කරගන්න. ගොඩවල් වලට ගහගන්න. පස්සේ අපි එකිනෙක අනුමාත්‍රික වශයෙන් අරන් සවිස්තරාත්මකව කතා කරනවා. ඒතර මෙන්න ආර්ථික පද්ධති වර්ගීකරණයට අදාළ නිර්ණායක. ලෝකේ තියෙන ආර්ථික පද්ධති බෙදන්න පුළුවන් නිර්ණායක. පළවෙනි කියනවා තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය. මම වාක්‍යයක් කියගෙන යන්නම්. ආර්ථිකයේ තැන් තැන් වල ගන්න තීරණ, ආර්ථිකයේ විවිධ ස්ථානවල ගන්න තීරණ සම්බන්ධ කරන යාන්ත්‍රණය අනුව වර්ග කරන්න පුළුවන්. දේපල හිමිකාරීත්වය අනුව රටේ සම්පත් වල අයිතිය කාටද? පෞද්ගලික අංශයේද රජයටද කියන එක මත වර්ග කරන්න පුළුවන්. සානුබල මම ඉස්සෙල්ලා කිව්වේ ආර්ථික ඒකක නිෂ්පාදන පාරිභෝජන කටයුතු වලට පොළඹවන්නේ මොකෙන්ද කියන එක මත වර්ග කරන්න පුළුවන්. එතකොට මතක තියාගන්න මෙන්න මේ සාධක තුන තමයි ප්‍රධානම සාධක තුන ආර්ථික පද්ධති වර්ග කිරීමේ. ආර්ථික පද්ධති වර්ග කිරීමේ ප්‍රධානම සාධක තුන තමයි උනේ. මොකද තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය, දේපල හිමිකාරීත්වය, සානුබල. ආර්ථික පද්ධතියක තීරණ ගන්න සම්බන්ධ කරන යාන්ත්‍රණය මොකක්ද? ආර්ථිකයේ පුරා විසිරී සිටින නිෂ්පාදකයෝ පාරිභෝගිකයෝ ගන්න තීරණ එකිනෙකට සම්බන්ධ කරන වැඩපිළිවෙල මොකක්ද කියන එක. දෙවෙනි එක දේපල හිමිකාරීත්වය. රටේ සම්පත් අයිති රජයටද පෞද්ගලික අංශයටද කියන එක මත. තුන්වෙනි එක සානුබල. ආර්ථික කාරක නිෂ්පාදන පාරිභෝජන කටයුතු වලට පොළඹවන්නේ මොකකින්ද කියන එක. එහෙනම් අපි කියනවා අපි ඉස්සරහට පුතේ මේවා එකිනෙක අරගෙන අනුමාත්‍රික වශයෙන් වර්ගීකරණය කළා වෙනවා. ඒතර ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීමේ ප්‍රධාන නිර්ණායක තුනයි. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය, දේපල හිමිකාරීත්වය, සානුබල. ඔය ප්‍රධාන තුනට අමතරව මේ ලියතේ මොකද? ඉහත ප්‍රධාන පදනම් වලට අමතරව පහත නිර්ණායකද පවතී. ඔය ප්‍රධාන කරුණු තුනට අමතරව මෙන්න මේ කියන නිර්ණායක තියෙනවා. සැලසුම්කරණය අනුව බෙදන්න පුළුවන්. සැලසුම්කරණය අනුව බෙදන්න පුළුවන්. ආදායම් ව්‍යාප්තිය හා සමාජ ආරක්ෂණ ජාල අනුව බෙදන්න පුළුවන්. ආගමික දෘෂ්ටිවාද අනුව බෙදන්න පුළුවන්. නමුත් මේවා මෙන්න මේ තුන තමයි ප්‍රධාන තුන. මේ ටිකන අතුරු කරුණු අමතර කරුණු විදිහට මතක තියාගන්න. මේවා අනුවත් බෙදන්න පුළුවන්. නමුත් ඒක එච්චර වැදගත් නෑ. සැලසුම්කරණය අනුව බෙදනවා. ආගමික ආදායම් ව්‍යාප්තිය හා සමාජ ආරක්ෂණ ජාල අනුව බෙදනවා. ආගමික දෘෂ්ටිවාද අනුව බෙදනවා. එහෙනම් කොහොමද? තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය අනුව බෙදන්න පුළුවන්. දේපල හිමිකාරීත්වය අනුව බෙදන්න පුළුවන් ආර්ථික පද්ධති. සානුබල අනුව බෙදන්න පුළුවන්. ඊට අමතරව ප්‍රධාන කරුණු වලට අමතරව මෙන්න මේ කරුණු වලට අනුවත් බෙදන්න පුළුවන්. ප්‍රධාන පදනම් වලට අමතරව මෙන්න මේවා පාවිච්චි කළත් වර්තමානයේ පොඩි විශේෂ ලක්ෂණ අපි විශේෂ ලක්ෂණ සහිත ආර්ථික පද්ධතිය අඳුරගන්න. මොනවද? ප්‍රධාන කරුණු වලට අමතරව තියෙනවා සැලසුම්කරණ. ආර්ථිකය ඇතුළේ සැලසුම්කරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක මත. ආදායම් ව්‍යාප්තිය හා සමාජ ආරක්ෂණ ජාල. රජය විසින් සමාජ ආරක්ෂණයට අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියන එක මත. ආගමික දෘෂ්ටිවාද අනුවත් ආර්ථික පද්ධතිය විතර වෙන්නන්න පුළුවන්. හරිද? රයිට්. මෙතන පුතේ ඔබට එන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේක. මොකද ප්‍රශ්නය? ආර්ථික පද්ධති අතර පවතින විවිධත්වයට හේතු කුමක්ද? මොකද එන්න පුළුවන් ප්‍රශ්නේ? ආර්ථික පද්ධති අතර විවිධත්වයට හේතු මොනවාද? ආර්ථික පද්ධති අතර විවිධත්වයට හේතු මොනවාද? මොන ප්‍රශ්නයක් ඇතිවෙන්නේ? තුරෙන් හරි right. ආර්ථික පද්ධති වර්ගීකරණය මේ විවිධ පද්ධති අතර තියෙන විවිධත්වයට හේතු මොනවාද?
දැන් මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් කොහොමද? ආර්ථික පද්ධති වර්ගීකරණයේ නිර්ණායක මොනවාද? එහෙම මොකද සරලයි. ඒක මේ තුන ප්‍රධාන තුන ලියමු. තවන්න පුළුවන් ආර්ථික පද්ධති අතර විවිධත්වයට හේතු කුමක්ද? නැත්නම් හයි ආර්ථික පද්ධති අතර වෙනස්කම් පැන නගින්න හේතු මොකක්ද? නැහැදේ පුළුවන් ප්‍රශ්න මොකද්ද? ආර්ථික පද්ධති අතර විවිධත්වයට හේතු මොනවාද? ආර්ථික පද්ධති අතර වෙනස්කම් පැන නැගීමට හේතු මොනවාද කියලා. ඔබේ උත්තරය වෙන්න ඕන මෙන්න. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය වෙනස් වීම, දේපල හිමිකාරීත්වය වෙනස් වීම, සම්බල වෙනස් වීම. ඒතර බලන්න. යමක් බෙදන්න පාවිච්චි කරන පදනම තමයි ඒ දෙක අතර වෙනස වෙන්නේ. සරලව හිතන්නකෝ. ඔබේ පන්තියේ ගැහැණු පන්තියේ ළමයි දෙපැත්තකට බෙදලා තියෙනවා. ගැහැණු දරුවන් පිරිමි දරුවන්. මොකද පදනම? ස්ත්‍රී පුරුෂ භාවය. පන්තියේ ළමයි දෙපැත්තකට බෙදුවේ පදනම මොකක්ද? ස්ත්‍රී පුරුෂ භාවය. මම අහනවා දෙපැත්තේ තියෙන වෙනස මොකක්ද? වෙනසත් ස්ත්‍රී පුරුෂ භාවය. ඒතර ඔබෙන් අහුවොත් ආර්ථික පද්ධති වර්ග කරපු නිර්ණායකම තමයි ඒව අතර වෙනස්කම් වෙන්නේ. හරිද? ඒතර ඔබෙන් අහුවොත් ආර්ථික පද්ධති අතර විවිධත්වයක් හටගන්නේ වෙනසක් හටගන්නේ ඔබේ උත්තරේ වෙන්න ඕන මේ ආර්ථික පද්ධති වල තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණ එකකට එකක් වෙනස්. මේ ආර්ථික පද්ධති වල දේපල හිමිකාරීත්වය වෙනස් වීම. සාන බල වෙනස් වීම. ඔබෙන් අහුවම ආර්ථික පද්ධති අතර විවිධත්වයක් හට ගන්නට හේතු මොනවද? ආර්ථික පද්ධති අතර පවතින වෙනස්කම් වලට හේතු මොනවද කියලා අහුවොත් ඔබේ උත්තරේ වෙන්න ඕන ආර්ථික පද්ධති වල තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය වෙනස් වීම, දේපල හිමිකාරීත්වය වෙනස් වීම, සාන බල වෙනස් වීම. දැන් අපි මේ එක එක නිර්ණායකය අරගෙන ලෝකේ තියෙන ආර්ථික පද්ධති වෙන් කරලා දක්වමු. එතකොට අපි යම් උත්සාහයක් ගන්න මේ ක්‍රමය ඇතුලේ සාකච්ඡා කරන්න යමක් ඔබට කියලා දෙන්න. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ ක්‍රමයට අමතරව අපි ලබන සතියේ ඉඳලා අර Zoom app එකේ නැතර සාමාන්‍ය ඔබ අනිත් පන්ති වල ඉගෙන ගන්න ක්‍රමවේදයට විශේෂයෙන්ම පැහැදිලි කරන්න අපි කටයුතු කරනවා. අපිට ඒතකොට වැඩි පැය සංඛ්‍යාවක් මේකට යොදා ගන්න පුළුවන්. මම තව දවසකින් වගේ ඔබට මේ Zoom app එකකින් උගන්වා දීකට ලියාපදිංචි වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව විස්තර සපයන බව දාගෙන ඉන්න. ඒ ක්‍රමවේදයත් අපි අනුගමනය කරමු. તો Zoom app එකෙන් උගන්වා දී පොඩි ප්‍රශ්න තියෙනවා අපිට. සිග්නල් නේ අපි ගත්තොත් අපේ මේ ප්‍රදේශයට දරු ගත්තම පිටිසර පැති සිග්නල් නැහැ. මේකට කනෙක්ට් වෙන්න බැහැ. මේ ප්‍රශ්න දෙක උඩට තියෙන විසඳුම තමයි අපි තුමු එළවන්දිනේ දරුවෙක් කියලා. අපි තුමු සියමලෝඩේ එහා කොනේ දරුවෙක් කියලා. අපි තුමු දෑරංගල මුදුනේ දරුවෙක් කියලා. හරිද? ඒතර අපි තුමු දියලපේ එහා කොනේ දරුවෙක් කියලා. මේ දරුවට තියෙන හොඳම විකල්ප තමයි ෆෝන් එකක් තරන් එන්න සිග්නල් තියෙන තැනකට. ගොඩක් ළඟට ඇවිල්ලා ඥාතියෙකුගේ දෙට්ට යාළුවෙකුගේ දෙට්ට ඇවිල්ලා මේක කරගත්ත. අපිට නිදහසට කාරණා කියන්න පුළුවන්. මට සිග්නල් නැහැ මම ඒ නිසා වැඩේ කරගත්තේ නැහැ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඔය නිදහසට කාරණා විභාගයට අදාළ වෙන්නේ නැහැ. මම උත්සාහ කළේ මේ YouTube එකට දාලා Facebook එකට දාලා ඔබට අඩු වියදමකින් හැම දරුවටම මේක බලන්න පුළුවන් වෙන විදිහට කරන්න. නමුත් ප්‍රශ්න තියෙන්නේ අපි මේකටත් වඩා යමක් කළ යුතුයි. මේක අපිට සෑහීමකටපත් වෙන්න බෑ කියලා මට හිතෙනවා. මේ පැය වීඩියෝයක් දෙමුද මේක අපිට පැය දෙකමාරක් තුනක් එක දිගට වැඩ කරන්න පුළුවන් Zoom app එක කරා. පොඩි බාධා තියෙනවා. මම ඒක නොදන්නවා නෙවෙයි. හරිද? ඒතර මේකේ සිග්නල් නැති ප්‍රශ්න සම්බන්ධ කරන මේ ෆෝන් එකේ තියෙන පාවිච්චි කරන මුදුක මේ ෆෝන් එකේ තියෙන ප්‍රශ්න විවිධ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔය ප්‍රශ්න ටික ඉස්සරහට දාගෙන අපි මේක මගහරිනවට වඩා හොඳයි. අපි මේක Zoom app එකකින් කරගන්න මේ ඉගෙන ගන්න ක්‍රමවේදයක් ලබන සතියේ ඉඳලා අපි ආරම්භ කරනවා. ඒ සඳහා ලියාපදිංචි වීමට අදාළ මම ඔබට මැසේජ් එකක් දානවා මිලේ. ඒකේ ලියාපදිංචි කටයුතු සිද්ධ කරන්න. අපි ආයතනයක් එක්ක කතා කරලා තියෙන්නේ වඩා විධිමත් විදියට වඩා ගුණාත්මක විදියට මේ Zoom app එකෙන් උගන්වන්න. මම ආයතනයක් එක්ක සාකච්ඡා කරලා දැන් ඒ අය ඒක අවශ්‍ය පද්ධතිය සකස් කරමින් ඉන්නේ. හෙටයි දෙවිදි ඔබට ඒකට ලියාපදිංචි වෙන්න කියලා අපි කිව්වට පස්සේ ලියාපදිංචි වෙලා අපි මේ ක්‍රමවේදයත් අනුගමනය කරමු. මේ ක්‍රමවේදයත් තියාගෙන යන්න ඒකත් අපි පවත්වාගෙන යන්න කොහොම හරි අපි වැඩි ප්‍රමාණයක් කරන්න උත්සාහ කරමු. ඔබටම දීලා ඇති ප්‍රශ්න පත්‍රයක් සහ
උත්තර ලියන බුක්ලට් එකක් නේද ලැබෙන සලස්සලා ඇති. ඒ ප්‍රශ්න පත්‍රයට ඒ බුක්ලට් එකේ ඒ දීලා ඇති විභාගෙදී පිළිතුරු ලියනදී ඔබට හම්බ වෙන කඩදාසි තමයි දීලා ඇති. ඒවට උරු වෙන්න ඕන ඔබ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා තියාගන්න. ඒ කාලයට අනුව මම මේක එකතු කරලා ඔබට බලලා දෙන්න වැඩපිළිවෙලක් සකස් කරනවා. හොඳයි අපි ගමු පළවෙනි නිර්ණායකය තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය මත ආර්ථික පද්ධති වර්ගීකරණය. ඔයගොල්ලෝ මෙතන මතක තියාගන්න ඕනේ. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය කියන්නේ මොකක්ද? මිල යාන්ත්‍රණය කියන්නේ මොකක්ද? සැලසුම් යාන්ත්‍රණය කියන්නේ මොකක්ද? මේවා අනුමාත්‍රිකා ඉස්සරහ. මේ සියල්ල අනුමාත්‍රිකා වශයෙන් අරගෙන කතා කරනවා. දැන් අපි නිකන් නිර්ණායකනේ මේ පදනම් ටික අනුව බෙදා ගන්න එක විතරයි කරන්නේ. මේ හම්බෙන පාරිභාෂික වචන ඔබ දන්නේ නැහැ තවම කොට උගන්වලා නැහැ. ඒවා අනුමාත්‍රිකා. නිකන් වචන විතරයි. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය මත ආර්ථික පද්ධති වර්ගීකරණය. පුතේ මම වාක්‍යයක් කියන්නම් මේක අනුමාත්‍රිකා වශයෙන් ගන්නකම් රටේ ආර්ථිකයේ තැන් වල ගන්න නිෂ්පාදකීය පාරිභෝගික සාධක හිමියෝ ශ්‍රමිකයෝ ගන්න තීරණ එකිනෙකට සම්බන්ධ කරන වැඩපිළිවෙළවල් තියෙනවා. ඒවට කියනවා මිල යාන්ත්‍රණය කියයි, සැලසුම් යාන්ත්‍රණය කියයි, සිරිත් විරිත් සම්ප්‍රදායන් කියයි. අනේ වැඩපිළිවෙල අනුව ආර්ථික පද්ධති වර්ග කරනවා. එහෙනම් පළවෙනි එක ගත්තේ තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය මත ආර්ථික පද්ධති වර්ගීකරණය. මිල යාන්ත්‍රණය කියන ක්‍රමයට අපිට පළවෙනි එක මොකද්ද? මිල යාන්ත්‍රණය කියන ක්‍රමයට මූලික ආර්ථික ප්‍රශ්න විසඳවනවා නම් අන්න ඒ ආර්ථික වලට කියනවා වෙළඳපළ ආර්ථික පද්ධති. හොඳට මතක තියාගන්න. මිල යාන්ත්‍රණය price mechanism ඉස්සරහ කියනවා. මිල යාන්ත්‍රණය කියන ක්‍රමවේදය මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවා නම් අපි ඒකට කියනවා වෙළඳපළ ආර්ථික පද්ධතිය. දෙවෙනි එක සැලසුම් යාන්ත්‍රණය නේද? සරලව මේ රජය විසින් හදන ආර්ථික සැලසුමකට අනුව තීරණ ටික සම්බන්ධ කරනවා නම් සැලසුම් යාන්ත්‍රණය මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවා නම් අපි ඒකට කියනවා සැලසුම්ගත ආර්ථික පද්ධති. රජය විසින් සකස් කරන ආර්ථික සැලසුමකට අනුව ආර්ථිකයේ විවිධ අංශ එකතු කරලා සම්බන්ධීකරණය කරනවා නම් සැලසුම් යාන්ත්‍රණය අනුව මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවා අපි ඒකට කියනවා සැලසුම්ගත ආර්ථික පද්ධතිය. තව සම්ප්‍රදායන් සිරිත් විරිත් මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවා නම් අපි ඒකට කියනවා සම්ප්‍රදායික ආර්ථික පද්ධතියක්. අපි ඔය කියන ගෝත්‍රික සමාජවල මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ සම්ප්‍රදායික සිරිත් විරිත් වලින්. පැවතෙන සිරිත් විරිත් සම්ප්‍රදායන්ට අනුව සිරිත් විරිත් සම්ප්‍රදායන්ට අනුව මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවා නම් අපි කියනවා සම්ප්‍රදායික ආර්ථික පද්ධතියක්. එහෙනම් මිල යාන්ත්‍රණයට අනුව මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආර්ථික අපි එක ගොඩක් ගන්නවා. මොකද ඒ ගොඩ වෙළඳපොළ ආර්ථික පද්ධතිය. සැලසුම් යාන්ත්‍රණය කියන ක්‍රමයට මූලික ආර්ථික ප්‍රශ්න විසඳන රටවල් ටික අපි එක ගොඩක් ගන්නවා. මොකද ඒ ගොඩ සැලසුම්ගත ආර්ථික පද්ධතිය. සම්ප්‍රදායික සිරිත් විරිත් මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවා නම් අපි කියන ගොඩක් ගන්නවා. මොකද සම්ප්‍රදායික ආර්ථික පද්ධතිය. මම මෙහෙම අහන්න. වෙළඳපොළ ආර්ථික පද්ධතිය කියන්නේ ඒ ගොඩ ගැහුවේ මිල යාන්ත්‍රණය අනුව මූලික ආර්ථික ප්‍රශ්න විසඳන නිසා. සැලසුම්ගත කියලා ගොඩක් ගැහුවේ ඇයි? ඒ ගොඩේ සැලසුම් යාන්ත්‍රණය අනුව මූලික ආර්ථික ප්‍රශ්න විසඳන නිසා. සම්ප්‍රදායික ආර්ථික පද්ධති කියලා ගොඩක් ගැහුවේ ඒකේ ප්‍රශ්න විසඳන්නේ සම්ප්‍රදායන් සිරිත් විරිත් මත. මෙන්න මේ දෙක තමයි අපිට ප්‍රධාන දෙක. අපි ඔය දෙක තමයි දිගින් දිගටම සාකච්ඡා කරන්නේ. නම් මතක තියාගන්න ඕනේ. මිල යාන්ත්‍රණයට අනුව මූලික ආර්ථික ප්‍රශ්න විසඳන රටවල් වලට අපි කියනවා වෙළඳපොළ ආර්ථික පද්ධති. සැලසුම් යාන්ත්‍රණය කියන ක්‍රමයට මූලික ආර්ථික ප්‍රශ්න විසඳන රටවල් වලට කියනවා සැලසුම්ගත ආර්ථික පද්ධති. සම්ප්‍රදායන් සිරිත් විරිත් මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳන රටවල් වලට කියනවා සමාජ වලට කියනවා සාම්ප්‍රදායික ආර්ථික පද්ධති. අපි ඊළඟට කරන්නේ වර්ගීකරණය කරගෙන ගිහිල්ලා මේව වෙන වෙන මාතෘකා වශයෙන් අරගෙන සාකච්ඡා කරනවා. හොඳයි. අපි දෙවැනි නිර්ණායකය ගත්ත ආර්ථික පද්ධති වර්ග කරනවා. මොකක්ද ඒ? දේපල හිමිකාරීත්වයේ මත ආර්ථික පද්ධති වර්ගීකරණය. ඒ රටක දේපල ඒකුවේ ප්‍රාග්ධනවත්කම් ව්‍යාපාර ඉඩකඩම් වගේ සම්පත් කාටද අයිති කියන පදනම මත ආර්ථික පද්ධති
වර්ග කරන්න පුළුවන්. සම්පත් අයිති පෞද්ගලික අංශයටද? සම්පත් අයිති රජයටද? සම්පත් අයිති රාජ්‍ය පෞද්ගලික දෙයන්සයටද කියන දෙයන්සයටමද කියන පදනම මත ආර්ථික පද්ධති වර්ගීකරණය කළ හැකියි. එයම ඔය මේ ආර්ථික පද්ධති බෙදන්න හදන්නේ. දේපල හිමිකම මූලික වශයෙන් පෞද්ගලික අංශය සතුරු. ඒ කියන්නේ රටේ නිෂ්පාදන සම්පත් අයිතිය තියෙන්නේ රටේ පෞද්ගලික අංශයට නම් පුද්ගලයන්ට නම් සමාගම් වලට නම් අපි අන්නේ ආර්ථික වලට කියනවා ධනේශ්වර නැත්නම් ධනවාදී ආර්ථික පද්ධතිය. ඒතර ඔබෙන් අහුවොත් ධනවාදී ආර්ථික පද්ධතියක් කියන්නේ ඒතර ඔබ කියන්න ඕන වෙන මුකුත් කරු නෙවෙයි. නිෂ්පාදන සම්පත් මූලික වශයෙන් පෞද්ගලික අංශයට අයිති කියන නේ පෞද්ගලික අංශයට අයිති කියන නම මතක තියාගන්න ඕන. නිෂ්පාදන සම්පත් දේපල හරිද? දේපල හිමිකම් ව්‍යාපාර ප්‍රාර්ථනවත්කම් ඉඩකඩම් පෞද්ගලික අංශය සතුව තියෙන අපි ඒකට කියනවා ධනේශ්වර ධනවාදී ආර්ථික පද්ධතිය. අපි කියන් බැලුවොත් උදාහරණ වශයෙන් පුතේ ඇමරිකාව, ජපානය, එංගලන්තය වගේ රටවල් වලට ගිහින් බැලුවොත්, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට ගිහින් බැලුවොත් මේ දේපල හිමිකම මූලික වශයෙන් තියෙන කා සතුද? පෞද්ගලික අංශය සතුද? අපිට පොඩ්ඩක් මතක් කළොත් මේ කොරෝනා වසංගතයත් එක්ක ඇමරිකානු ජනාධිපතිවරයාට ලොකු චෝදනාවක් ආවා. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට. මොකද ඒ චෝදනාව? මේ කොරෝනා වසංගතයට එයා හදපු වැඩපිළිවෙල හරි නෑ. එයාගේ මැදිහත් වීම මදි කියලා. මොකද්ද හේතුව? හේතුව තමයි මෙන්න මේ තියෙන්නේ. ඇමරිකාවේ නිෂ්පාදන සම්පත් අයිති පෞද්ගලික අංශය. කියන්නේ ඇමරිකාවේ රෝහල් පද්ධතිය, සෞඛ්‍ය පද්ධතිය අයිති වෙලා තියෙන කාර්ය පෞද්ගලික අංශය. ඒතොර පෞද්ගලික අංශය ලාභ අරමුණින් ක්‍රියාත්මක වෙන්නේ රජයට ඒවට කරන්න පුළුවන් මැදිහත් වීම ඉතාම අඩුයි. ඒතොර ඔබ තේරුම් ගන්න වෙළඳපොළ මේ ධනවාදී ආර්ථික තියෙන මේ ඇමරිකාව වගේ රටවල් වලට කොරෝනා පාලනය කරගන්න අමාරුනේ ඒ රටවල් වල සම්පත් අයිති පෞද්ගලික අංශයට. සෞඛ්‍ය අංශය තනිකරින් පෞද්ගලික අංශයට. ඒතොර ඒ අයට මැදිහත් වීම කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වුණා. පෞද්ගලික රෝහල් පද්ධතියක් තියෙනවා. නමුත් ලංකාව ගත්තම මොකද? අපේ රට ගත්තම අපි කොරෝනා පාලනය සම්බන්ධයෙන් සාර්ථකත්වයක් තියෙනවා. අපි පළමු වන අවස්ථාවේ කොරෝනා සම්පූර්ණයෙන්ම වගේ පාලනය කරා. වර්තමානයේ විශාල මෙහෙවරක ඉදිරියේ ඉන්නවා අපේ රටේ රාජ්‍ය අංශය, රජයේ සෞඛ්‍ය අංශ මේක පාලනය කරගන්න. අපිට එහෙම කරන්න ඕනේ. අපේ රටේ විශාල රාජ්‍ය අංශයක් තියෙනවා. රෝහල් පද්ධතියම රජයේ නේද? ඒ නිසා තමයි අපේ රටට සාර්ථකව කොරෝනා පාලනය කරගන්න අවස්ථාව ලැබුණේ. දේපල හිමිකම රාජ්‍ය අංශයේ සතුව තියෙනවා. ව්‍යාපාර ප්‍රාර්ථනවත්කම් ඉඩකඩම් දේපල රාජ්‍ය හිමිකාරිත්වයට තියෙන අපි කියන සමාජවාදී ආර්ථික පද්ධතියක්. අපි ගත්තම උතුරු කොරියාවට අපි කියනවා සමාජවාදී ආර්ථිකයක්. කියුබාවට අපි කියනවා සමාජවාදී ආර්ථිකයක්. ඔය උතුරු කොරියාවේ කියුබාවේ ගිහින් බැලුවොත් මූලික වශයෙන් අත්සාතිශය බහුතර සම්පත් රාජ්‍යයටයි. ඒ කියන්නේ ඒ රටේ තියෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු තියෙනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු කරන්නේ සම්පත් අයිති රජයට රාජ්‍ය දෙපාර්තමේන්තු. ඒතර ඇමරිකාවේ තියෙන එක බලන්න වෙනසනේ. ඇමරිකාවේ තියෙන ධනවාදී ක්‍රමය ඇතුලේ සම්පත් අයිති පෞද්ගලික අංශය. උතුරු කොරියාවේ කියුබාවේ තියෙන සමාජවාදී ක්‍රමය ඇතුලේ සම්පත් අයිති රාජ්‍ය අංශය. මේ වචන දෙක හොඳට මතක තියාගන්න. ධනවාදී ආර්ථික පද්ධති කියන ලේබලය ඇලෙව්වේ. එහෙම ගොඩක් ගැහුවේ සම්පත් පෞද්ගලික අංශයේ සතු නිසා. ඒ පදනම වෙනස් කරගන්න එපා. සමාජවාදී ආර්ථික පද්ධති කියලා ගොඩක් ගැහුවේ ඒ සම්පත් අයිති ඒ රටවල සම්පත් අයිති රාජ්‍ය අංශයට නිසා. අපි අපේ රටේ
ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය මේ අතිබහුතර රටවල් ප්‍රමාණයට එනවා. ඒක බැලුවොත් අපේ රටවල තියෙන ලක්ෂණ මොකක්ද? සම්පත් වලින් කොටසක් පෞද්ගලික අංශේ, කොටසක් රාජ්‍ය අංශේ. හොඳ බලන්න. අපේ රටේ රෝහල්ක ටිකක් පෞද්ගලික අංශේ රෝහල්, ටිකක් රාජ්‍ය අංශේ රෝහල්. ව්‍යාපාරක ටිකක් රාජ්‍ය අංශේ, ටිකක් පෞද්ගලික අංශේ. ඉඩම් සම්පත ගන්න ටිකක් රාජ්‍යයට අයිති, ටිකක් පෞද්ගලික අංශේ. ඒතර මෙන්න මේ දෙකම එකතු රාජ්‍ය පෞද්ගලික කියන දෙයන්සේම එකතු අපි කියනවා මිශ්‍රාර්ථිකය. එහෙනම් දේපල හිමිකම රාජ්‍ය පෞද්ගලික දෙයන්සේම සතුටුමත් කියන මිශ්‍රාර්ථික පද්ධතිය. එහෙනම් අපි ආය වර්ගීකරණය කරගෙන ගියොත් දේපල හිමිකම පෞද්ගලිකාංශ සතුටුනම් ධනේශ්වර ආර්ථික පද්ධතිය. දේපල හිමිකම රාජ්‍යාංශයේ සතුටුනම් සමාජවාදී ආර්ථික පද්ධතිය. දේපල හිමිකම දෙයන්සේම රාජ්‍ය පෞද්ගලික දෙයන්සේම සතුටුනම් කියන මිශ්‍රාර්ථික පද්ධතිය. ඔබට මේක ලියා ගන්න අවශ්‍ය නම් වීඩියෝ එක නතර කරලා නෝට් එක ලියා ගන්න. පැහැදිලිද? ඔබට මේක දා ගන්න අවශ්‍ය නම් වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. පැහැදිලිද? right. right. සානුබල පද්ධතිය මත ආර්ථික පද්ධති වර්ගීකරණය. මොබට කලින් කිව්වා සානුබල. මොකද සානුබල කියන්නේ? පෙළඹවීම. සානුබල කියන්නේ මොකද්ද? පෙළඹවීම. තරම් මෙතෙන් බලන්නේ ආර්ථික පද්ධතිවල ඉන්න ආර්ථික කාරක සිය ආර්ථික ක්‍රියාකාරකම් වලට නිෂ්පාදකයෝ නිෂ්පාදන කටයුතු වලට, පාරිභෝගිකයෝ පාරිභෝජන කටයුතු වලට, සේවකයෝ ශ්‍රමය සැපයීමට. හරිද? පොළඹවන්නේ මොකෙන්ද? තල්ලු කරන්නේ මොකෙන්ද කියන එක. පොළඹවන්නේ මොකෙන්ද නැත්නම් තල්ලු කරන්නේ මොකෙන්ද කියන එක මත. ඒතර සානුබල කියන්නේ ආර්ථික කාරක පොළඹවන්නේ මොකෙන්ද? මම ඉස්සෙල්ලා උදාහරණයක් වන්නේ මතකද? විදුහල්පතිතුමා පාසලට ඇවිල්ලා පාසලේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ මේ රජයේ විසින් එයාට බලය පදනම් කරගත් සානුබල බලය පදනම් කරගෙන විධානයක් දීපු නිසා. කැන්ටිමේ මුදලාලි උදේ පාන්දර ඇවිල්ලා කැන්ටි මාරින්න පෙළඹුණේ ලාභය නිසා. තවදුරටත් මේ අපේ රට ගන්නකො ඔය සියලුම රාජ්‍ය ආයතන රාජ්‍ය කටයුතු ආරම්භ කළ පවත්වගෙන යන වෙන මොකුත් නිසා නෙවෙයි. මොකද රජයේ විසින් බලය පදනම් කරගෙන දීපු විධානයක් නිසා. මේ පෞද්ගලික අංශයකට දාපු පවත්වගෙන යන්නේ මොකද? ලාභ ලැබීමේ පරමාර්ථිතාවය. ඒ අය පෙළඹෙන්නේ ලාභයට. ඒතර අපි කියනවා කොහොමද කියන්නේ? ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ. වචනයක් කිව්වොත් සරල වචනයක් කිව්වොත් ලාභය. පදනම් කරගත් සානුබල තියෙනවා. ඒ රටේ නිෂ්පාදකයෝ නිෂ්පාදන කටයුතු වලට පෙළඹෙන්නේ ලාභය පදනම් කරගෙන. ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ පදනම් කරගෙන නම් අපි ඒකට කියනවා වෙළඳපළ ආර්ථික පද්ධතිය. නම් වෙළඳපළ ආර්ථික පද්ධතියක තියෙන මොන ලාභපති මේ සානුබලද? ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ ලාභ. එහෙනම් අපි කියනවා වෙළඳපළ ක්‍රමයක් ක්‍රියාත්මක වන ආර්ථිකයකට ගියොත් ඒ ආර්ථිකයේ මිනිස්සු නිෂ්පාදන පාරිභෝජන ආදී ආර්ථික ක්‍රියාකාරකම් වලට පෙළඹෙන්නේ ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ පදනම් කරගෙන. ලාභය පදනම් කරගෙන. එහෙනම් වෙළඳපළ ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ වලින් ප්‍රොමෝට් වෙලා ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ ලැබීමේ චේතනාවෙන් නිෂ්පාදන කටයුතු වලට පෙළඹෙන අයින් නිෂ්පාදකයෝ ඉන්න ආර්ථික පද්ධතියක් අපි කියන්නේ වෙළඳපළ ආර්ථික පද්ධතියක්. අනිත් පැත්තෙන් අධිකාරී බලය පදනම් කරගත් සානුබල. අපි කියන මේ මොකක්ද? අධිකාරී බලය. අපි කියන මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වන රටක රජයට තියෙනවා අධිකාරී බලයක්. නැත්නම් රජයට තියෙන මොකක්ද? බලයක්. ඒකට කියනවා අධිකාරී බලය. ඒ බලය පාවිච්චි කරලා රජයේ විසින් දෙන විධාන නියෝග අනුව සානුබල නිර්මාණය වෙනවා නම් අපි කියනවා විධාන ආර්ථික පද්ධතියක්.
අධිකාරී බලය පදනම් කරගත් සානුබල තියෙනවා අපි කියමු මොකද්ද විධානාර්ථික පද්ධතියක්. එහෙනම් කොහොමද කියන්නේ? අධිකාරී බලය පදනම් කරගත් සානුබල තියෙනවා විධානාර්ථික පද්ධතියක්. දැන් බලන්න. ලාභය පස්සේ දුරන වෙළඳ ආර්ථිකය. රජයේ විසින් දෙන නියෝගයට අනුව වැඩ කරනවා නම් විධානාර්ථික පද්ධතිය. ලාභයක් උපයා ගැනීමේ චේතනාවෙන් ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභය ප්‍රොෆිට් එකක් උපයා ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරනවා කියන වෙළඳපොළ ආර්ථික පද්ධතියක්. අධිකාරී බලය පදනම් කරගත් සානුබල. එතකොට අධිකාරී බලය රජයේ සතු බලය රජයේ සතු විධාන දීමට තියෙන ශක්තිය පදනම් කරගෙන රටේ නිෂ්පාදන කටයුතු මෙහෙවනවා. නිෂ්පාදකයන්ට අනුබල දෙනවා. අපි ඒක කියනවා විධාන ආර්ථික පද්ධතිය. මොනවද විධාන ආර්ථික පද්ධතියක් කියලා ගොඩක් ගෙවුවේ මොන පදනමෙන්ද? සම්පත් අයිතිය මත පදනම් වෙලා නෙවෙයි. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ මත පදනම් වෙලා නෙවෙයි. මොකද ඒ ගොඩේ ඉන්නේ විධාන ආර්ථික කියන ගොඩට ගැහුවේ ඒ ගොඩේ ආර්ථික කාරක කටයුතු කරන්නේ ආර්ථික කාරක නිෂ්පාදන පාරිභෝජන කටයුතු වලට පොළඹවන්නේ රජය විසින් දෙන නියෝග පදනම් කරගෙන. ඊළඟ යුක්තිය හා සදාචාරය පදනම් කරගත් සානුබල දෙන අපිට සම්ප්‍රදායික ආර්ථික පද්ධතිය. අපි දුක සම්ප්‍රදායික ආර්ථික පද්ධතිය කියන්නේ වර්තමානයේ අතරම ඉතාම දුර්ලභයි. ඔය ගෝත්‍රික සමාජ තියෙනවනේ. නේද? ඒ ගෝත්‍රික වශයෙන් ඉන්න ගෝත්‍රික සමාජය තුල ඒ ගෝත්‍රික සමාජයේ මිනිස්සු නිෂ්පාදන කටයුතු වලට පෙළඹෙන්නේ යුක්තිය සදාචාරය මත. අපි අපේ රටේ පොඩි උදාහරණයක් ගත්තොත් අහිකුන්ටක ජනතාව නැත්නම් අපි කියනවා තෙලෙඟු ජනතාව. හරිද? දැන් ඒ අය ඉන්නේ කණ්ඩායමක් විදිහට නැත්නම් ගෝත්‍රයක් විදිහට ඉන්නේ. ඒතර ඒ අය උදේ පාන්දර නැගිටලා නිෂ්පාදන කටයුතු වලට පෙළඹෙන්නේ ඇයි? සාත්‍ර කියන්නේ රිලවුනට වන්න නෙවෙයි නයිනට වන්න කියන්නේ ඒ අය කණ්ඩායමක් විදිහට ඉන්නේ. කණ්ඩායමක් විදිහට ඉඳිද්දී හැම කෙනාටම වගකීමක් සදාචාරමය බැඳීමක් තියෙනවා නිෂ්පාදන කටයුතු කරන්න. ඒතර අයගුණ්ඩක වාඩියේ නැත්නම් කූඩාරේ සියලු පිරිමි ආර්ථික කටයුතු වලට යද්දී එක අහිකුන්ටකේ ෆෝන් එකක් තියාගෙන Facebook යනවද කූඩාරම ඇතුළේ? එහෙම කරන්නේ. ඇයි? අර එහෙම කරන්න බැරි ඇයි? එයාට සදාචාරයක් නෑ එහෙම කළොත්. යුක්තිසහගත නෑ. එයාට එනවා සදාචාරයමය වශයෙන් තමන්ගේ හෘද සාක්ෂියෙන් පොළඹවනවා. කණ්ඩායමක් විදිහට ඉන්නේ. සියලු දෙනා නිෂ්පාදන කටයුතු වල දායක යුතුයි. යන්න දඩේම මේ යන්න ශාස්ත්‍ර කියන ආදී වශයෙන් පෙළඹීම ඇති කරන්නේ කවුද? යුක්තිය හා සදාචාරය. නේද? රයිට්. අපි ගත්තොත් වැඩි ගෝත්‍රයක්. සියලුම වැද්දෝ උදේ නැගිටලා දඩයම් කටයුතු වලට ආහාර හොයාගෙන ගිහිල්ලා එක වැද්දෙක් ගල් වලට වෙලා නිදා ගන්නවද? බුදිය ගන්නවද? එහෙම කරන්නේ නැහැ. ඇයි? එහෙම කරන්න යාට බෑ. එයාව නැගිට්ටවලා දඩයමට යවන්නේ එයාගේ හෘද සාක්ෂියෙන් ඇති කරන යුක්තිය සදාචාරයකින්දී. උඹට සදාචාරයක් නැහැ නැගිට්ට මං වැඩට ඵලයන් කියන පෙළඹවීම ඇති කරන්නේ සදාචාරයම. ඔයාලට සදාචාරයක් නැහැ ඔහොම ඉන්න කියන අදහසෙන්. ඒතර යුක්තිය හා සදාචාරය පදනම් කරගත් සානුබල දිනනවා කියන සාම්ප්‍රදායික ආර්ථික පද්ධති. එනම් මොකද ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ පදනම් කරගත් සානුබල දින වෙළඳපොළ ආර්ථික පද්ධති. අධිකාරී බලය පදනම් කරගත් සානුබල දින විධාන ආර්ථික පද්ධති. යුක්තිය හා සදාචාරය පදනම් කරගත් සානුබල දින කියන සාම්ප්‍රදායික ආර්ථික පද්ධති. දැන් බලන්න පුතේ හොඳට අපි නිර්ණායක තුන පදනම් කරගෙන බෙදුවා. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය අනුව කොටස් තුනයි. මතක් කරමු. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය අනුව කොටස් තුනයි. මොකද කොටස් තුන? මිල යාන්ත්‍රණය අනුව නම් වෙළඳපොළ ආර්ථික පද්ධති. සැලසුම් යාන්ත්‍රණය අනුව නම් සැලසුම්ගත ආර්ථික පද්ධති. සිරිත්විලි සම්ප්‍රදායන් අනුව නම් සාම්ප්‍රදායික ආර්ථික පද්ධති. දේපල හිමිකම මත කොටස් තුනකට බෙදුවා. මොකද කොටස් තුන? පෞද්ගලික අංශයට දේපල අයිති නම් වෙළඳ ධනවාදී ආර්ථික පද්ධති. රාජ්‍ය අංශයට දේපල අයිති නම් සමාජවාදී ආර්ථික. රාජ්‍ය පෞද්ගලික දෙයන්සයටම අයිති නම් මිශ්‍ර ආර්ථික පද්ධති. මේ බලන්න තුන්වෙනි එක සානුබල පොළඹවන්නේ මොකෙන්ද කියන එක මතයි. ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ වශයෙන් පෙළඹෙනවා නම්
වෙළඳපොළ ආර්ථික පද්ධතිය. රජයේ බලය පදනම් කරගෙන විධාන නියෝග දීලා පොළඹවන නම් විධාන ආර්ථික පද්ධතිය. යුක්තිය සදාචාරය පදනම් කරගෙන පෙළඹෙනව නම් ඒ ගෝත්‍රික සමාජවල වගේ අපිව සම්ප්‍රදායික ආර්ථික පද්ධතිය. හොඳයි. අපි සාකච්ඡා කළේ ප්‍රධාන කරුණු තුන. තීර සම්බන්ධීකරණ යාන්ත්‍රණය, දීපල හිමිකම සහ සානුබල කියන ප්‍රධාන තුන. ඊට අමතරව පුතේ මේ වර්තමාන වෙද්දී මේ ආර්ථික පද්ධතිවල තියෙන මේ පොඩි විශේෂිත ලක්ෂණ පදනම් කරගෙන නැවත වර්ගීකරණයක් තියෙනවා. මේවල ප්‍රධානය වනේ උප වර්ගීකරණ. හරිද? ඒතර වර්තමාන මේවා ගැන අවධානය යොමු වෙලා තියෙනවා උදාහරණයක් ලෙස සංඥක සැලසුම්කරණය වගේ මේ කොටස්. ඒතර සැලසුම්කරණය පදනම් කරගෙන ආර්ථික පද්ධති වෙන විශේෂතා හඳුනාගෙන තියෙනවා. සැලසුම්කරණය පදනම් කරගෙන නැවතත් පුංචි වර්ගීකරණ බෙදා දැක්වීම තියෙනවා. අපි ඉගෙන බලමු. මේවාගේ ප්‍රධාන කරුණ නෙවෙයි. මේවා අතුරු කරුණු කිව්වොත් නෙවෙයි. මධ්‍යගත විධානගත සැලසුම්කරණය ක්‍රියාත්මක වන ආර්ථික පද්ධති. දැන් අපි ගියොත් කියුබාවට උදාහරණ කියුබාව. කියුබාවේ තියෙන්නේ සමස්ත ආර්ථිකයම මධ්‍යගතව රජය ඉඳගෙන සැලසුම් කරනවා. සමස්ත ආර්ථිකයේම කටයුතු රජය සැලසුම් කරලා රජය විසින් මුළු ආර්ථිකයම ක්‍රියාත්මක කරනවා. රජය මැද ඉඳගෙන ඉස්සෙල්ල සැලසුමක් හදනවා. රජය ඉඳගෙන සැලසුම හදලා ඒ රජය හදන සැලසුම තමයි මුළු ආර්ථිකයේ පුරා ක්‍රියාත්මක වෙන්නේ. රජය එක් ස්ථානයක මධ්‍යගතව ඉඳලා රජය හදන සැලසුමට අනුව මුළු ආර්ථිකයම ක්‍රියාත්මක වෙනවා. අපි කියමු මොකද්ද? මධ්‍යගත සැලසුම් කරනවා. මම උදාහරණයක් කියන්නම්. පුතාලා ඉස්කෝලේ ප්‍රින්සිපල් ඔෆිස් එකේ ඉඳගෙන හදන සැලසුම මුළු පාසල පුරාම ක්‍රියාත්මක වෙනවා. අන්න උදාහරණ. විදුහල්පතිතුමා කාර්යාලයේ ඉඳගෙන හදන සැලසුම මුළු පාසල පුරාම ක්‍රියාත්මක වෙනවා. හරිද? අන්න ඒකට අපි කියන්න පුළුවන් මොකක්ද? මධ්‍යගත සැලසුම. ඒතර විදුහල්පතිතුමා ඔෆිස් එකේ ඉඳන් හදන සැලසුම ක්‍රියාත්මක කරන්න කියලා සෙසු සියලු ශිෂ්‍ය නායකයෝ, ගුරුවරු, පන්තිභාර ගුරුවරු, අංශභාර ගුරුවරු සියලු දෙනාට මොකද කරන්නේ? නියෝග කරනවා. විදුහල්පතිතුමා කාර්යාලේ ඉඳන් හදන සැලසුම ක්‍රියාත්මක කරන්න කියලා මුළු පාසලේ ඉන්න සෙසු සියලුම දෙනාට නියෝග කරනවා. දැන් මුළු පාසලම ක්‍රියාත්මක වෙන්නේ කාගේ සැලසුමට අනුවද? විදුහල්පතිතුමාගේ සැලසුමට අනුව. අන්න ඒ වගේ රජය මධ්‍යගතව ඉඳගෙන හදන සැලසුමක් මුළු ආර්ථිකය පුරා ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒකට කියනවා මධ්‍යගත විධානගත සැලසුම්කරණය අනුව ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතියක්. කියුබා උදාහරණ. කියුබා දෙවෙන්නේ කියුබානු රජය හදන ආර්ථික සැලසුම මුළු ආර්ථික පුරා ක්‍රියාත්මක කරන්න කියලා කියුබානු රජය නියෝග කරනවා. හරිද? මධ්‍යගතව තීරණ ගන්න ක්‍රියාත්මක කරන විධාන. මම උදාහරණ මතක තියාගන්න. පුතාලා ඉස්කෝලේ විදුහල්පතිතුමා ඔෆිස් එකේ ඉඳන් ගන්න හදන සැලසුම ක්‍රියාත්මක කරන්න කියලා මුළු පාසල පුරා නියෝග කරනවා. ඊළඟ තියෙන්නේ සංඥක සැලසුම්කරණය ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතිය. සංඥක සැලසුම්කරණය කියන්නේ මේකයි. සංඥක කියන අපේ වචනේ ගත්තොත් සංඥානේ. සංඥා. මෙතන වෙන්නේ මේකයි. මොකද්ද? ආණ්ඩුව අර වගේ සැලසුමක් හදන්නේ. හරිද? ආණ්ඩුව සැලසුමක් හදන්නේ. හැබැයි රටේ නිෂ්පාදන ආයතන වලට කටයුතු කළ යුත්තේ කුමක් කෙසේද කියන එක පිළිබඳව දිශාවක් පෙන්වීමක්, සංඥාවක් සැපයීමක් සිදු කරනවා. අර වගේ කලින් කියපු එකේ වගේ කියුබා වගේ සමස්ත ආර්ථිකය කියුබානු රජය සැලසුම් කළ ක්‍රියාත්මක කරනවා නෙවෙයි. හරිද? මුළු රටම රජය හදන සැලසුමකට අනුව ක්‍රියාත්මක වෙනවා නෙවෙයි. මේ නිෂ්පාදන ආයතන වලට කටයුතු කරන්න දෙනවා. හැබැයි රජය විසින් සංඥක සැලසුම් කරනවා. රජය විසින් සංඥාවක් සපයනවා
කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව. ඒතර පෞද්ගලික අංශයට කටයුතු කරන්න දෙනවා. නමුත් රජය රටේ ආර්ථිකය වෙනස් විය යුතු ආකාරය, නිෂ්පාදන කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳව සංඥාවක් නිකුත් කරනවා. සංඥාවක් අනකිරීම, ඉඟි කිරීමක් මගින් ආර්ථිකය හසුරුව සංඥා මගින් පාලනය කරනවා. මම උදාහරණයක් කියන්නම්. එතන තේරෙන්නේ. රජයට අවශ්‍යයි පෙට්‍රල් වාහන අඩු කළා හයිබ්‍රිඩ් වාහන වැඩි කරන්න. හයිබ්‍රිඩ් නිෂ්පාදන වැඩි කරන්න. මොකද උන ආණ්ඩුවට ඕන මේ පෙට්‍රල් වලින් දුර නැත්නම් සාමාන්‍ය කාර් නිෂ්පාදනය අඩු කරලා හයිබ්‍රිඩ් කාර් නිෂ්පාදනය වැඩි කරන්න ඕන. හරිද? හයිබ්‍රිඩ් කාර් නිෂ්පාදනය වැඩි කරන්න ඕන. ආණ්ඩු කරන්නේ මොකක්ද දන්නවද? පෙට්‍රල් නිෂ්පාදනයට ගහනවා ටැක්ස්. බදු පැනවීම කරනවා. මේවට දෙනවා මොකක්ද? සහනාධාර. හරිද? පෙට්‍රල් කාර් වලට ටැක්ස් එක බදු වැඩි කළාම මොකද වෙන්නේ? ඒ නිෂ්පාදනය අඩු වෙනවා. හයිබ්‍රිඩ් කාර් වලට සහනාධාර දුන්නා නැත්නම් බදු අඩු කිරීමක් කළොත් ඒවයි නිෂ්පාදනය වැඩි වෙනවා. අන්න ආර්ථිකය ක්‍රියා පෙන්ව දිශාගත කළා. මොකද ආර්ථිකයේ හයිබ්‍රිඩ් කාර් නිෂ්පාදනය වැඩි කරන්න සංඥාවක් මගින් පාලනය කරනවා. ඒතර බලන්නද ආර්ථිකය පෞද්ගලික අංශයට කටයුතු කරන්න දීලා ආර්ථිකය ගමන් කළ යුතු දිශාව, නිෂ්පාදන කටයුතු සිදු යුතු දිශාව සංඥාවක් මගින් පෙන්වනවා. ආර්ථික කටයුතු ගලා යුතු දිශාව පෙන්නලා ඒව සැලසුම් කරනවා. අපි කියන්නේ මොකක්ද? සංඥක සැලසුම් කරන ආර්ථික පද්ධතියක්. මම උදාහරණයක් වගේ මතක් කරන්නේ. ඔන්න ආණ්ඩුවට ඕන පෙට්‍රල් කාර් නැත්නම් සාමාන්‍ය ඉන්ධන වලින් දුවන කාර් නිෂ්පාදනය අඩු කරලා හයිබ්‍රිඩ් කාර් නිෂ්පාදනය වැඩි කරන්න ආණ්ඩුවට ඕන. හරිද? දැන් ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව අර වගේ සැලසුමක් හදන්නේ මොකුත් නැහැ. පෙට්‍රල් කාර් වලට බදු වැඩි කරනවා. හයිබ්‍රිඩ් කාර් වලට බදු අඩු කරනවා නැත්නම් සහනාධාර දෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න නිෂ්පාදකයෝ පෙළඹෙනවා, හැරෙනවා, දිශාගත වෙනවා. මොකද හයිබ්‍රිඩ් කාර් නිෂ්පාදනය වැඩි කරන්නේ. අන්න ඒ වගේ සංඥා මගින් ආර්ථිකය හසුරවනවා නම් අපි ඒකට කියනවා සංඥක සැලසුම් කරන ආර්ථිකය. පැහැදිලිද? මොනවද ඒ තියෙන්නේ? ප්‍රංශය, ජර්මනි, ස්විස්ලන්ත. ප්‍රංශය කරන්නේ පෞද්ගලික අංශයේ ඉන්නේ සාමාන්‍ය විදිහට ආර්ථිකය යනවා. හැබැයි රජය ඉඳගෙන අන්නර කියපු විදිහට සංඥා නිකුත් කරනවා ආර්ථිකයේ ගමන් කළ යුතු දිශාව පෙන්වමින්. රයිට්, අපි ඊළඟ කරුණ ගත්තොත් ආදායම් ව්‍යාප්තිය හා සමාජ ආරක්ෂණ ජාල මත ආර්ථික පද්ධති බෙදා දැක්වීමක් සිදු වෙනවා. විශේෂිත ආර්ථික පද්ධති හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. ආදායම් ව්‍යාප්ති කියන්නේ මේක. අපි කියනවා ලෝකේ රටවල් තියෙනවා ආදායම් ව්‍යාප්ති විෂමතාව. අපි උදාහරණයක් කියනවා ඇති නැති පරතරය, පන්ති ભેදය වචන ගන්න පුළුවන්. ආර්ථිකයේ සමහර අය ඉතා ඉහළ ආදායම් ලබනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන සාධක විශාල ප්‍රමාණයක් තියාගෙන ඉතා ඉහළ ආදායම් ලබලා විශාල භාණ්ඩ ප්‍රමාණයක් පාවිච්චි කරලා සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. විශාල ආදායමක් ලබනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන සාධක විශාල ප්‍රමාණයක් තියාගෙන විශාල ආදායමක් ලබලා ඉතා ඉහළ ආදායම මට්ටමක් ගත කරනවා. මේ ජීවන මට්ටමක් ගත කරනවා. සමහර අය ඉතා අඩු තියාගෙන සාධක ප්‍රමාණයක් තියාගෙන සමහර ශ්‍රමය විතරයි, ශ්‍රමයට හම් වෙන සොච්චම් පඩිය විතරයි තියාගෙන ඉතා අඩු ආදායමක් භුක්ති විඳිනවා. හරිද? මෙන්න මේ පරතරයට කියනවා ආදායම් ව්‍යාප්ති විෂමතාව. ආදායම් ව්‍යාප්ති විෂමතාව. එතකොට රටක තියෙනවා පිරිසක් ආදාය ඉතා ඉහළ ආදායම් ලබලා සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. තවත් පිරිසක් අඩු ආදායම් ලබලා අඩු
ජීවන මට්ටමක් ගත කරනවා. මේ කෝටිපතියෝ සහ දුප්පත් දිලිඳු, කෝටිපතියන් දිලින්දන්, ධනවතුන් දුප්පතුන් මේ අතර පරතරයට කියන වචනයක් ආදායම් ව්‍යාප්ති විෂමතාව. තව කියනවා ඇති නැති පරතරය. ආදායම් ව්‍යාප්ති විෂමතාව නැත්නම් කියන මොකද්ද? ඇති නැති පරතරය. එතකොට මෙන්න මේ ඇති නැති පරතරය අවම කරලා මෙන්න මේ දුප්පත් මිනිස්සු නගා සිටුවන් ගන්න වැඩපිළිවෙලට කියනවා පුතේ නමක් සමාජ ආරක්ෂණ ජාල. මොකද කියන්නේ සමාජ ආරක්ෂණ ජාල? මොකද සමාජ ආරක්ෂණ ජාලය කියන්නේ? මේ ඇති නැති පරතරය අඩු කර මේ දුප්පත් පොහොසත් ભેදෙ නැතික අඩු කර ධනවතුන් දිලිඳුන් අතර තියෙන මේ විෂමතාව ගැප් එක අඩු කරලා අඩු කරන්න ගන්න ක්‍රියාමාර්ග වලට කියනවා සමාජ ආරක්ෂණ ජාල. මේ පරතරය අඩු කළා මේ දුප්පත් මිනිස්සු නගා සිටුවන මේ මිනිස්සුගේ ජීවන මට්ටම වැඩි කරන්න, උන්ගේ ආදායම් වැඩි කරන්න ගන්න ක්‍රියාමාර්ග වලට කියනවා සමාජ ආරක්ෂණ ජාල. මොකද කියන්නේ සමාජ ආරක්ෂණ ජාල. එතකොට මේ සමාජ ආරක්ෂණ ජාල කියන්නේ පරතරය අඩු කළ මේ දුප්පත් මිනිස්සු නගා සිටුවන්න ගන්න ක්‍රියාමාර්ග. අපි රට ගත්තම උදාහරණයක් සමෘද්ධිය. මොකද අපහස මේ දුප්පත් මිනිස්සු නගා සිටුවීම. අන්න ඒ වගේ දුප්පත්කම නැති කළා මේ පරතරය අඩු කරන ක්‍රියාමාර්ග වලට කියනවා සමාජ ආරක්ෂණ ජාල. එතකොට ආර්ථික පද්ධතිය තුල මෙන්න මේ සමාජ ආරක්ෂණ ජාල ක්‍රියාත්මක වනවාද නැද්ද කියන එක මත බෙදා දැක්වීමක් සිදු වෙනවා. ආර්ථික පද්ධතිය තුල සමාජ ආරක්ෂණ ජාල ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියන එක මත ආර්ථික පද්ධති බෙදා දැක්වීම. එතන මොකද වෙන්කොට හඳුනා ගැනීමක් සිදු වෙනවා. මෙන්න මේ සමාජ ආරක්ෂණ ජාල තියනවා නම් ආර්ථික පද්ධතිය ඇතුලේ අන්න ඒකට අපි විශේෂ නමක් කියනවා සමාජීය වෙළඳපළ ආර්ථික පද්ධතිය. මොකද වචනේ? සමාජීය වෙළඳපළ ආර්ථික පද්ධතිය. එහෙනම් කොහොමද කියන්නේ? ඇති නැති පරතරය අඩු කරලා ආදායම් ව්‍යාප්ති විෂමතාව අවම කරලා මේ දුප්පත් මිනිස්සු සමාජයෙන් කොන් වෙච්ච දිලිඳු දරිද්‍රතාවයෙන් පෙළෙන විවිධ ගැටලු නිසා සමාජ පීඩනයට ලක් වෙච්ච මේ මිනිස්සු රැකගැනීමේ වැඩපිළිවෙල තියෙනවා නම් අන්නේ වැඩපිළිවෙලට අපි නමක් කියමු මොකද්ද? සමාජ ආරක්ෂණ ජාල. ඒ විදිහේ සමාජ ආරක්ෂණ ජාල ක්‍රියාත්මක වෙනවනම් ඒ ආර්ථික පද්ධතිය අපි හඳුන්වනවා සමාජීය වෙළඳපළ ආර්ථික පද්ධතිය. උදාහරණයක් තියෙන්නේ නෝර්වේ. එහෙනම් නෝර්වේ වෙන්නේ මොකක්ද? මේ දුප්පත් පරතරය ඇති නැති පරතරය අඩු කරනවා. මේ දුප්පත් මිනිස්සු නගා සිටුවන මේ දුප්පත් මිනිස්සු මෙහෙන්දර මුහුන්දර ගැටලු වලදී රජයේ මැදිහත් වෙලා කටයුතු කරනවා. මේ දුප්පත් මිනිස්සුන්ගේ ආදායම් මට්ටම වැඩි කරලා ජීවන මට්ටම වැඩි කරන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ ක්‍රමයක්. මේ දුප්පත් මිනිස්සු නගා සිටුවන්න මේ පරතරය අඩු කරන්න ගන්න ක්‍රියාමාර්ග සමාජ ආරක්ෂණ ජාල. ඒව නැති කරන්න ක්‍රියාමාර්ග තියෙන කොහෙද? නෝර්වේ කියන රටේ. ඒ ක්‍රමයේ අපි විශේෂ ලක්ෂණය නිසා මේ විශේෂ ලක්ෂණය නිසා අපි යරට කියනවා සමාජීය වෙළඳපළ ආර්ථික පද්ධතිය. අපි අවසාන අංකයකට අංක 6 ආගමික දර්ශන හා දෘෂ්ටිවාද මත පදනම් වෙච්ච ආර්ථික. ආගමික දෘෂ්ටිවාද හා මූලධර්ම ආර්ථික ප්‍රතිපත්තියේ ඍජු බලපාන. අපි උදාහරණයකින් කතා කරමු. ඔබ දන්නවා මේ ශරියා නීතිය ක්‍රියාත්මක වෙන මුස්ලිම් රටවල්. මේ රටවල් වල සමස්ත ආර්ථිකයම හසුරුවන්නේ තමන්ගේ ආගමික මූලධර්ම පදනම් කරගෙන. ඉස්ලාමීය මූලධර්ම පදනම් කරගෙන. ඒතර ඒ රටවල් වල මුළු ආර්ථිකයම හැදෙන්නේ ආගමික සංකල්ප පදනම් කරගෙන. අපි පාකිස්තානට යන කලින් ඇෆ්ගනිස්තානයේ බහරයින් පාකිස්තානයේ තව උදාහරණ කිව්වොත් ඉරානය, මොරිටේනියාව, ඕමානය වගේ රටවල් මේ ඉස්ලාම් ශරියා නීතිය ක්‍රියාත්මක වන ඉස්ලාමීය රටවල්. නේද? ඉස්ලාමීය රාජ්‍ය.
ඉස්ලාමීය ආර්ථික පද්ධතිය. මෙයා කියන මෙහෙමයි. මුළු ආර්ථිකයේම පදනම් වෙන්නේ ඉස්ලාම් දහම පදනම් කරගෙන. ඉස්ලාමීය ආගමික මූලධර්ම පදනම් කරගෙන. වැඩි වෙන්නේ අපේ රටේ ගන්න මුස්ලිම් අය වෙනම සංස්කෘතියක් ඇතුලේ වෙනම සමාජ ක්‍රමයක් විදිහට ඉන්නවා. නේද? ඒ කට්ටිය කරන්න ඕන නොකරන්න ඕන ආර්ථික කටයුතු තීරණය කරන්නේ පල්ලියේ. නේද? අර හලාල් හරාම් ආදී වශයෙන් කළ යුතු නොකළ යුතු දේවල් වෙන් කරලා දෙන්නේ ඉස්ලාම් ධර්මය අනුව පල්ලිය. ඒතර පල්ලිය මූලික කරගත් ආර්ථික ක්‍රමයක්. පල්ලිය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක්. අපි අන්නේවට කියනවා ආගමික දර්ශන හා දෘෂ්ටිවාද මත පදනම් වෙච්ච ආර්ථික. උදාහරණයක් ගත්තොත් ඇෆ්ගනිස්තානයේ, බහරයින්, පාකිස්තානයේ, ඕමානයේ, ඉරානය ආදී රටවල්. ඒ ආර්ථික පද්ධතිවල මූලික පසුබිම සියලු ආර්ථික පද්ධති හැදිලා තියෙන්නේ ඉස්ලාමීය මූලධර්ම මත පදනම් වෙලා. අනේම ආගමික මතවාදයක් දර්ශනයක් මූලධර්මයක් පදනම් කොටගෙන මුළු ආර්ථික පද්ධතියම නිර්මාණය කරලා නම් හැදිලා නම් ක්‍රියාත්මක වෙනවා නම් ඒ වගේ ආර්ථික පද්ධති වලට කියනවා ආගමික දර්ශන දෘෂ්ටිවාද මත පදනම් වෙච්ච ආර්ථික. උදාහරණ විදිහට ඉස්ලාම් මූලධර්ම මත ක්‍රියාත්මක වන නැත්නම් ශරියා නීතියට ක්‍රියාත්මක වන ඇෆ්ගනිස්තානයේ, බහරයින්, පාකිස්තානයේ වගේ රටවල්. තවත් බෞද්ධ දර්ශනය මත ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතියක් වැඩි ගන්න පුළුවන් මියන්මාර්. ඒත් තායිලන්තය මියන්මාරය බෞද්ධ දර්ශනය නේද? බෞද්ධ දර්ශනය මත පදනම් වෙලා තමයි සියලු මුළු ආර්ථිකයම හැදිලා තියෙන්නේ, සංකල්ප හැදිලා තියෙන්නේ. ඒත් අපි වුණ ආගමික දර්ශන දෘෂ්ටිවාද මත පදනම් වෙච්ච ආර්ථික තියෙනවා. උදාහරණයක් ඉස්ලාම් මූල ධර්මයේ මත පදනම් වෙච්ච ආර්ථික පාකිස්තානයේ, බහරයින්, ඕමානය වගේ රටවල් බෞද්ධ දර්ශනය මත පදනම් වෙලා. ඒ කියන්නේ අර ආගමික දර්ශනයක් මත පදනම් වෙලා, මූල ධර්මයක් මත පදනම් වෙලා ආර්ථිකය ගොඩනැගිලා තියෙනවා. ඒ ආර්ථික ක්‍රමයේ නිර්මාණය වෙලා තියෙනවා නම් අපි ඒවට කියනවා ආගමික දෘෂ්ටිවාද හා දර්ශනය මත පදනම් වෙච්ච ආර්ථික වශයෙන් අපි හඳුන්වනවා. හොඳයි. දැන් අපි ආර්ථික පද්ධති වර්ග කිරීමේ නිර්ණායක කියන මාතෘකාව යටතේ නිර්ණායක 6 ඔස්සේ ආර්ථික පද්ධති වෙන්වෙන්ව බෙදෙන හැටි ගැන. ඔබට එක එක නිර්ණායක යටතේ ආර්ථික පද්ධති වෙන් කරන හැටි පුළුවන්. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණ අනුව මෙහෙමයි. සානුබල අනුව මෙහෙමයි. සම්පත් හිමිකම අනුව මෙහෙමයි කියලා වෙන්වෙන්ව බෙදන්න පුළුවන්. හැබැයි ඔය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දී ඒවා මිශ්‍ර වෙමින් තියෙනවා. ප්‍රායෝගික තත්ත්වයන් සැලකිල්ලට අරගෙන න්‍යායාත්මක හා ප්‍රායෝගික තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අර ප්‍රධාන කරුණු තුනම සම්පත් හිමිකම, තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය, සානුබල කියන ප්‍රධාන නිර්ණායක තුනම එකවර සලකලා බලලා න්‍යායාත්මක ප්‍රායෝගික තත්ත්වයන් සලකලා බලලා අර නිර්ණායක තුනම පොදුවේ සලකලා නැවත ආර්ථික පද්ධති බෙදෙන ප්‍රධාන කෑලි හතරකට. මොකද න්‍යායාත්මක ප්‍රායෝගික තත්ත්වයන් සලකා බලලා අර කියපු නිර්ණායක හතරම පදනම් කරගෙන නැවතත් නිර්ණායක තුනම පදනම් කරගෙන නැවතත් පොදුවේ ආර්ථික පද්ධති වර්ග කරනවා ප්‍රධාන කොටස් හතරකට. වෙළඳපොළ ආර්ථික පද්ධතිය, සැලසුම්ගත ආර්ථික පද්ධතිය, මිශ්‍ර ආර්ථික පද්ධතිය, නව සම්ප්‍රදායික ආර්ථික පද්ධතිය. ඒතර මම මෙතෙන්දී ඔබට වෙන වෙනම බෙදන්නේ කියන්නේ. හරිද? තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය 93යි. සම්පත් හිමිකම 93යි. සානුබල 93යි. හැබැයි වෙන වෙනම බෙදලා අවසානයේ මොකද කරන්නේ? ඒ නිර්ණායක තුනම පොදුවේ සලකලා ප්‍රායෝගික න්‍යායාත්මක තත්ත්වයන් සලකලා නැවතත් බෙදෙනවා ප්‍රධාන කෑලි හතරකට. වෙළඳපොළ ආර්ථික පද්ධතිය, සැලසුම්ගත ආර්ථික පද්ධතිය, මිශ්‍ර ආර්ථික පද්ධතිය, නව සම්ප්‍රදායික ආර්ථික පද්ධතිය. දැන් අපිට ප්‍රශ්නයක් එන්න ඕන. විභාගෙදී අහුවොත් විකල්ප ආර්ථික පද්ධතිය මොනවාද කියලා. මොනවද ලියන්න කලින් ඒවද මේක. මෙන්න මේ ඉස්සරහට අපි ආර්ථික පද්ධති කියලා අරන් යන්නේ මෙන්න මේ හතර.
මේ පාඩම ඉස්සරහට අපි අරන් යන්නේ ආර්ථික පද්ධති 4යි. වෙළඳපොළ ආර්ථිකය, සැලසුම්ගත ආර්ථිකය, මිශ්‍ර ආර්ථිකය, නව සම්ප්‍රදාය ආර්ථිකය කියන කොටස් 4යි. ඔබෙන් හොත් විභාගෙදී විකල්ප ආර්ථික පද්ධති නම් කරන්න කියලා ඔබ නම් කරන්නේ මෙන්න මේ කෑලි 4. හැබැයි මතක තියාගන්න. ධනවාදී කිව්වේ ධනවාදී ආර්ථික පද්ධතිය කියන නම දෑවේ සම්පත් පෞද්ගලිකයන් සතු නිසා. සමාජවාදී කියන නම දෑවේ සම්පත් රජයේ සතු නිසා. හරිද? අන්නේ විදියට ඒවා වෙන වෙනම වචන යොදපු ආකාරයත් හොඳින් මතකයේ තබාගත යුතුයි. දැන් අපි ඉදිරියේදී කරන්නේ මේවා අනුමාත්‍රිකා වශයෙන් අරගෙන සාකච්ඡා කරනවා. ඊළඟ වීඩියෝ එකේ අපි මේවා අනුමාත්‍රිකා වශයෙන් අරගෙන සාකච්ඡා කරනවා. හොඳයි. පුතේ පොඩි පණිවිඩයක් තියෙනවා දෙන්නේ තමයි. දැන් අපි වෙනදා පන්තියේ පාසලේ පන්ති ඇතුලේ අපි බොහොම සමීප ඔබට තේරෙන්නේ නැති තැනක් තිබුණොත් මට ඒක දැනගන්න පුළුවන්. මම ඔයාලකට ඇවිල්ලා අහනවා ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා දෙනවා අහන්න. මම ඔබ ප්‍රශ්න ඇහුවා අපි පැහැදිලි කරා ඔබේ ගැටලු අඳුරගත්තා. පන්තියේදීත් එහෙමයි. පන්තියේදීත් අපි සාමෝපිය ගැටලු අඳුරගත්තා. අඳුරගෙන ඔබට නොතේරෙන තැන අපි කියලා දුන්නා. හැබැයි දැන් ඔබම දුරස්ථයි. මම දන්නේ ඔබට මේක තේරුණාද දන්නේ නැහැ. අපහැදිලි තැන දන්නේ නැහැ. තවදුරටත් පැහැදිලි කළ යුතු තැනක් තියෙද කියලා මම දන්නේ නැහැ. නිසා මම ඉල්ලීමක් කරනවා ඒ තමයි SMS පණිවිඩයක්. නැත්තම් ඔබ Facebook එකේම පොඩි කමෙන්ට් එකක් දාන්න. මොකක්ද හොඳද නරකද නැත්තම් මේ තැන් අපිට පැහැදිලි නෑ. මේ උදාහරණයක් පැහැදිලි කරන්න ආදි වශයෙන් ෆීඩ්බැක් එකක් SMS එකක් නැත්තම් ඔය Facebook එකේ නම් විතරම කමෙන්ට් එකක් හරි දාන්න. ඔබ මතක තියාගන්න කතාව. අපි ඉස්සර තරගයක් තිබුණා ටියුෂන් එකේ. මම උත්සාහ කරේ මගේ පන්ති දරුවෝ ටික විතරක් පාස් කරන්න. හැබැයි අපිට විපතක් ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් දරුවෝ හැමෝම අපහසුතාවයටපත් වෙලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ අපේ දරුවෝ විතරක් නෙමෙයි සියලු දරුවන්ට දැනුම දීලා සියලුම දරුවෝ මේ අභියෝගයෙන් එතර කරවීම තමයි දැන් ගුරුවරයා විදිහට මගේ පරමාර්ථය නිසා මේ වීඩියෝ එක බලලා කොහේ හරි ආර්ථික විද්‍යාව කරන දරුවෙකුට මොන පන්තියක හරි ලංකාවේ කොහේ හරි දරුවෙකුට පොඩි හරි දැනුමක් වැඩි කරගන්න පුළුවන් නම් ඒක තමයි අපි දැන් පුළුල් පරමාර්ථය. ඔබේ දරුවන් ඔබේ යහළුවන් මිතුරන් දැනුවත් කළ සහයෝගය දෙන්න. අපි ඊළඟ වීඩියෝ ඉඳලා ආර්ථික පද්ධති පිළිවෙලට අරන් වෙළඳපොළ ආර්ථිකයේ ඉඳලා සාකච්ඡා කරගෙන යනවා. ආයුබෝවන් තෙරුවන් සරණයි.